ආයුබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක අද ඉරිදා දවස නොවැම්බර් මාසයේ 8 වෙනිදා. නිරෝගීකම උතුම් සම්පත නිරෝගීකම ආරක්ෂා කර ගැනීමෙන් අද දවසත් ගත කරමු කියලා අපි විශේෂයෙන් ඔබට මතක් කරනවා. මොකද මේ දවස්වල ව්‍යාප්ත වෙන කොරෝනා වෛරසය නැත්නම් කොරෝනා වසංගතය නිසා රටේ වගේම ලෝකෙත් බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක්. දැන් මේ මොහොත වන විටත් අපේ රටින් රෝගීන් 13419 දෙනෙකු වාර්තා වෙනවා. ඒ අතරින් රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 5662ක්. ඊයේ දවසෙත් අපිට ඒ රාත්‍රී කාලේදී අවාසනාවන්ත විදිහට මරණ 4ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ සමගින් අපේ රටේ කොරෝනා ආසාදනයේ හේතුවෙන් මියගිය පිරිස 34 දක්වා ඉහළ ගෙන් තියෙනවා. මේ තමයි අපේ රටේ තත්ත්වය. ලෝකේ තත්ත්වය මීට වැඩිය සෑහෙන්න බැර ඇරුම්. ඒ නිසා අපි හැම දිනෙකම පරිස්සමෙන් ඉවසිලිවන්තව ගත කරමු. ඊයේ සවස් කාලේදී ඔබ ITN රූපවාහිනිය නැරඹුවා නම් අපි දිගින් දිගටම ඔබට මතක් කළා ITN විශ්ව ආශිර්වාද හෝරාවත් සමගින් එකතු වෙන්න කියලා. බොහෝ පිරිසක් ඊයේ දවසේ අපිත් එක්ක එකතු වුණා. එකම මොහොතක අදිෂ්ඨානයක් සිද්ධ කරන්න, ප්‍රාර්ථනාවක් සිද්ධ කරන්න බොහෝ දෙනෙක් පෙළ ගැහිලා හිටියා. කොරෝනා වසංගතය මුළු මහත් ලෝකෙන්ම රටෙන්ම තුරන් වෙන්න කියලා හැම දෙනෙක්ම ප්‍රාර්ථනා කරන්න එකතු වුණා. ඒ හැම දෙනෙක්ටමත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. රටක් ජාතියක් විදිහට මාධ්‍යජාලයක් විදිහට අපිත් එක්ක හත්වැල් බැඳගෙන කටයුතු කිරීම පිළිබඳව. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු ඔබට ඉතාමත් ඉක්මනින් කියන්න මාත් එක්ක ඉන්නවා සමීර. සමීර සුබ දැසනක්. සුබ දැසනක් නජිත්. අද නජිත් ඔබ සඳහන් කළ ආකාරයට ඊයේ දවසේ අපි දැක්කා මේ ගෝලීය වසංගත තත්ත්වය විශ්වයෙන් තුරන් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක විශ්ව ආශිර්වාද හෝරාවිය දවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරනු ලැබුවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේකියන් සියලුම ජාතීන්ට මේ රට තුළ ජීවත් වෙන ඒ ආශිර්වාදය ලැබෙන්නට ඇති කියන විශ්වාසය අපි තුළ තිබෙනවා. ඒ විශ්වාසයත් එක්ක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඊයේ දවසේදී නජිත් බොහෝ දෙනෙකුගේ පැසසුම් ඇගීමට ලක්වන ආකාරයේ අපිට දැක ගන්නට හැකියාව ලැබුණා. බොහෝ දෙනෙක් අපිට කතා කළා. ඒ පිළිබඳව බොහෝ මාධ්‍ය ආයතන පිළිබඳවත් කතා බහ කරනු ලැබුවා. ඒ පිළිබඳව තොරතුරු සඳහන් කරනු ලැබුවා. මේ විශ්ව ආශිර්වාද හෝරාවට බොහෝ දිනකුගේ අගය කිරීම ලැබුණේ ඔන්න ඔය ආකාරයට. ඉතින් මේ පණිවිඩය ඒ සුබ පණිවිඩයත් එක්ක අපි අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු වලට යන්න පුළුවන්කම ලැබෙනවා. නජිත් ලෝකයේ කෝටි 5කට ආසන්න පිරිසක් මේ මොහොත වන විට ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා. මේක බැරෑරුම් තත්ත්වයක් ඔබ සඳහන් කළ ආකාරයට. මේ තත්ත්වයෙන් මිදෙන්න අපිටම තමයි කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිම ආරක්ෂා වුණොතින් අපිට පුළුවන්කම ලැබෙනවා තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගන්න. තවත් කෙනෙක් ආසාදිතයෙක් වෙන එක වළක්වා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අපිටමයි. ඒ නිසා පරිස්සම ඒ වගේම සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ බුද්ධ්‍යංශ මේ සියලුම දෙනා ලබා දෙන උපදෙස් පිළිපදමින් කටයුතු කළොතින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්කම ලැබෙනවා. සමීර කිව්වා වගේම මුළු මහත් ලෝකෙටම පීඩාවක් එල්ල කරලා තියෙන කොරෝනා වෛරසය දැන් මේ වන විට ලෝකයේම ආසාදිතයන් ප්‍රමාණය මිලියන 50කට ආසන්නයි. 49 මිලියන 6,44,473 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වෙද්දී මරණ සිද්ධ වෙලා තිබෙනවා 12,47,955ක්. ලෝක තත්ත්වයේ බැරෑරුම්. ඒ අතරදී සමීර මේ ඊ දවසේ වැඩි කතා බහට ලක් වෙච්ච ප්‍රවෘත්තියක් තමයි ඇමරිකාවේ ජනාධිපතිවරණය අපි දැක්කා කොරෝනා වසංගතයත් එක්ක තමයි මේ කටයුතු සිද්ධ වුණේ. දවසකට වැඩිම පිරිසක් මියන රට බවට දවසකට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වෙන රට බවට ඇමරිකාව පත් වෙලා තියෙනවා. ඒ අතරේ ඒ රාත්‍රියේ අපිට දැනගන්න ලැබුණු කාරණාව ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා තේරීපත් වී තිබෙන බව ඡන්ද විද්‍යාල 270කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට ජෝ බයිඩන්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ උපජනාධිපතිවරියක් මෙවර පත් වෙන්නේ කමලා හැරිස්. ඇය බොහොම විශේෂයි. ආසියානු සම්භවයක් තියෙනවා. ඒ වගේම අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් තියෙන තැනැත්තියක් විදිහට අපිට කමලා හැරිස් හඳුන්වන්න පුළුවන්. ඇමරිකා ඉතිහාසයේ පළමු කාන්තා උපජනාධිපතිවරිය තේරීපත් වුණු ඇති බව තමයි විදේශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අපි සූදානම් ඇමරිකාවෙන් ලංකාවට එන ලංකාවේ අපේ රටේ සමීර දැන් හෙට දවසේ ඇඳිරි නීතිය ඉවත් වේද. අද දවසේ සිළුමිණ පුවත්පතේ ගැන ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. ඔව් නජිත් බස්නාහිර ඇඳිරිය සඳුදා ඉවතට ප්‍රශ්නාර්ථයක් එක්ක තියෙනවා සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හැටියට. බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනට පනවා තිබෙන නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරයිද කියන කාරණයත් එක්ක පුවත්පතේ වාර්තා කර තිබෙන ආකාරයට සංචලන හා නිරෝධායන නීති දැඩිවම ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීතිය ඉවත් වුණත් සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැනක් දී බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ලබන සඳුදා කියන්නේ හෙට දවසේදී ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට මේ ඇඳිරි නීතිය ඉවත් කළා.
කළත් සෞඛ්‍ය ආරක්ෂාවට සෞඛ්‍ය ආපදාවක් සිදු වී තිබෙන මොහොතකදී සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙන්න කියන කාරණය තමයි ඉල්ලා සිටින්නේ. කෙසේ නමුත් සංචලන සීමා සහ නිරෝධායන නීති කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ප්‍රකාශයකුත් කළා තිබෙනවා. ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පස්සේ වුණත් පළාත් අතර සංචලනයේ අත්‍යවශ්‍ය කරුණු උදෙසා පමණක් සීමා කරගත යුතු බව යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා කියන කාරණය තමයි සෙලුමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හැටියට නජිත් අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඉතින් අපි අර කිව්වා වගේම මුලදී සඳහන් කළා සෞඛ්‍ය ආපදාමය තත්ත්වයක් ඇති වෙලා තියෙන වෙලාවේදී සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙන්න කියන කාරණය තමයි මේ පුවත්පතේ වාර්තා කර තිබෙන්නේ. ඒ අතරේ සමීර අද සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ දැන් ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පස්සේ කොහොමද සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරගන්නේ? ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මකද? ඒ පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පත අද දවසේදී ලියනවා COVID-19 update organized strategy needed when opening country. මේ රට විවෘත කළාට පස්සේ කිසියම් ආකාරයක සංවිධානාත්මක කාර්යපටිපාටියක් ක්‍රියාදාමයක් අවශ්‍යයි රටේ කටයුතු පවත්වගෙන යන සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව දන්වලා තියෙන්නේ 358 cops down with virus මේ ආරක්ෂක අංශවල සමාජිකයන් 358 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වෙලා තිනවා උන්ට. ඒ අතරදී දැන් ඉදිරියේදී අර ආනයනය කරපු ඇන්ටිජන් ටෙස්ට් කිට් නැත්නම් ඒ උපකරණ පිළිබඳව අත්හදා බැලීම් සිද්ධ කරනවා සහ ඒවා පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඉතාමත් නුදුරේදීම කොරෝනා පරීක්ෂණයක් සිද්ධ කරගන්න විනාඩි 15ක් ඇතුළත මේ පරීක්ෂණය සිද්ධ කළා කොරෝනා ආසාදිතද නැද්ද කියලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙමින් පවතින බව තමයි අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. නජිත් සිලුමින පුවත්පතේ ප්‍රවෘත්ති පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. සිලුමින වාර්තා කරනවා විනාඩි 20න් රෝගියා හඳුනා ගන්න පරීක්ෂණ කටල ලක්ෂ 10ක් කියන සිරස්තලයේ යටතේ මිනිත්තු 20ක කාලය තුළ කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගත හැකි නවතම ෂණික ප්‍රතිදේහක ජනක පරීක්ෂණ කටල ලක්ෂ 10ක් මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් ලබා දී තිබෙන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. මෙම උපකරණ මගින් 80%ක නිවැරදිතාවයක් ඇතිව COVID-19 රෝගීන් හඳුනා ගන්න පුළුවන් කියන කාරණය තමයි සඳහන් කරන්නේ. ඒ පිළිබඳව අද දවසේදී සිළුමින පුවත්පතයි ප්‍රධාන සිරස්තල අතරේ වාර්තා කරන්නේ. ඒ අතරේ දිවයින ප්‍රධාන සිරස්තලයේ අද වාර්තා කරන්නේත් අර අලුතින් ගෙනාපු කොරෝනා ටෙස්ට් කිට් පිළිබඳව කිසියම් ආකාරයක වංචාවක් සිද්ධ වෙලා තියෙනවද කියලා දෙවියන් අද දවසේදී සිරස්තලයේ විදිහට වාර්තා කරන පුතෙන් අපිට පැහැදිලි වෙන්නේ. අපි අවධානය යොමු කරමු කොරෝනා අස්සේ ටෙස්ට් කිට් ගේමක් සෞඛ්‍ය ලොක්කන් නොදන්නා ඕඩරේ ආවේ ඉහළින්ලු කියලා සෞඛ්‍ය ලොක්කන් නොදන්නා ඕඩරේ ආවේ ඉහළින්ලු කියලා වැඩිදුරටත් දෙවේන පුවත්පතට මේ ගැන ලියන්නේ සිරිමන්ත රත්නසේකර. COVID-19 වෛරස් රෝගය ආසාදනය වී ඇතිදැයි කියා ක්ෂේත්‍ර පරීක්ෂාවකදී ක්ෂණිකව හඳුනා ගැනීමට හැකි ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් කිට් ලක්ෂ 5ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟව තිබියදී කඩිනමින් තවත් කට්ටල ලක්ෂයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැනීම සැක සහිතයයි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා කියලා අද දවසේ දෙවේන ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. සමීර ප්‍රතිදේහවල තත්ත්වය පිළිබඳව පරීක්ෂා කළා හැකියාවක් තියෙනවා අඳුනගන්න කොරෝනා ආසාදිතද නැද්ද කියලා. ඉතින් ඒ ප්‍රතිදේහ පිළිබඳව පරීක්ෂා කරන තමයි මේ අර ඇන්ටිජන් කිට් අරගෙන ඇවිත් තියෙන්නේ. මේ ආනයනය කිරීමේදී නැත්නම් ගෙන්වීමේදී කිසියම් ආකාරයක වරදක් සිද්ධ වෙලා තියෙනවද වංචාවක් සිද්ධ වෙලා තියෙනවද කියලා අදාළ බලධාරීන් අවධානය යොමු කරන්න ඕනේ කියන කාරණාවත් මතක් කරනවා. ඒ අතරේ නිරෝධායන නීති හෙට සිට දැඩි වෙයි කියලා දෙවේන පුවත්පත තොරතුරු වාර්තා කරනවා. උපාලිද සේරම් ලියන්නේ COVID-19 වෛරසය පාලනය සඳහා වූ නිරෝධායන පනත හෙට සිට රට පුරා දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. යනෝමුව ආවරණ පැලැඳ ප්‍රසිද්ධ ස්ථානවල සිටීම මීටරයක දුරස්ථ භාවයේ පවත්වා ගැනීම ඇතුළු නිරෝධායන පනත යටතේ නීතිගත කර ඇති උපදෙස් පිළිපැදීම අනිවාර්යයි කියලා අද දෙවේන පුවත්පත සඳහන් කරනවා. එහෙම නොවුනොත් ඉතින් දඩ නැත්තම් අදාළ නීතිමය ක්‍රියාමාර්ගවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් පළඳින්න වෙනවා, මුව ආවරණ පළඳින්න වෙනවා, මීටරයක දුර පරතරය තියාගන්න වෙනවා. අනවශ්‍ය විදියට රංචු ගැහෙන එක, කල්ලි ගැහෙන එක නවත්තන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් පනතට අදාළයි. ඒ හින්දා ඒ අනුව කටයුතු කරන්න අපි හැම දිනෙකම වග බලා ගන්න ඕන කියන කාරණාව අපි මතක් කරන්න කැමතියි. ඔව් නජිත් අපි ඊළඟට මව්බිම පුවත්පත දෙසට අවධානය යොමු කරනවා. මව්බිම වාර්තා කරනවා
යුද හමුදාපතිවරයා සඳහන් කරන කාරණයක් පිළිබඳව තොරතුරු ලැබෙන්නේ. නිරෝධායනය වන අයට රෝග ලක්ෂණ මතුවුනොත් වහාම දන්වන්න කියලා තමයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. ඔබට යම් නිරෝධායනය වෙන පුද්ගලයෙක් නම් ඔබ නිවෙස් තුළ එහෙම නැත්නම් ස්වයං නිරෝධායනයට ලක් වී තිබෙන පුද්ගලයෙක් නම් ඔබට සෙම් ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස මේ ආදී දේවල් තිබෙනවා නම්, උගුරේ වේදනාවක් තිබෙනවා නම් වහාම ළඟම තිබෙන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට එහෙම නැත්නම් සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ට දන්වන්න කියන තමයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. නිසා ඔබ සංගවාගෙන ඉන්න එපා. නිවසේ නිරෝධායන වෙන්නේ මට ඊතරම්ම ගැටලුවක් නැහැ, පොඩි උණක් තියෙන්නේ, කැස්සක් තියෙන්නේ කියලා සංගවා ගන්නට එපා. යුද හමුදාපතිවරයා සඳහන් කරනවා වහාම මේ පිළිබඳව සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ට දැනුම් දෙන්න කියලා. මේ මව්බිම් පුවත්පත වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයක් මුල් පිටුවේ අපි උපුටා ගත්තේ. ඒ වගේම තවත් ප්‍රවෘත්ති කීපයකට අපි අවධානය යොමු කරනවා. සිළුමිණ පුවත්පතේ තවත් ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරනවා. බොරු විස්තර දුන්නොත් වසර 5ක් කිරේ යන කතාවත් සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් ලෙස ලැබෙනවා. නජිත් නිරෝධායන නියෝගවලට පටහැනිව තොරතුරු වසන් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට වසර 5ක් දක්වා සිර දඬුවම් ලබා දෙන්නට පුළුවන්කම ලැබෙනවා කියලා නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් අජිත් රෝහණ මහතා සඳහන් කරන කාරණයටත් වඩා වැඩි ඉඩකඩක් අද සිළුමිණ පුවත්පත වෙන් කර තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක් ලේඛනයකට අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් අපරාධ නීතියේ 399 වගන්තිය අනුව කූට ලේඛන සැකසීම අසත්‍ය ලේඛන සැකසීම කියන වගන්තිය යටතේ නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා කියන කාරණේ තමයි සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයන් අතරට එකතු කරන්නේ. ඒ විදිහට තමයි නඩි සිළුමිණ සහ මව්බිම් පුවත්පතේ කොරෝනා තත්ත්වයන් පිළිබඳව එහෙම නැත්නම් මේ COVID-19 පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙන්නේ. තාත් ප්‍රවෘත්ති කිහිපයක් අපිට දේශීය පුවත්පතිනුත් සොයා ගන්න පුළුවන්කම ලැබෙනවා. නඩි දේශීය පුවත්පතත් අද ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කළ තියෙන මේ කොරෝනා සම්බන්ධයෙන් වන කාරණා කිහිපයක් අපි අවධානය යොමු කරමු. ඔව් දේශීය මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ අරගෙන ඉන්නේ දින 10කට වඩා නගර වහලා තියන්න එපා කියන කාරණේ ප්‍රධාන සිරස්තලයේ හැටියට දේශීය පුවත්පතට එකතු වෙනවා. කොවිඩ් වසංගතයේ පාලනය සඳහා ඉදිරි නීතිය ප්‍රකාශයට පත් කොට දින 10කට වඩා නගර වසා දැමීම නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රජයට දැනුම් දී තිබෙන කාරණේ තමයි දේශීය පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ හැටියට අරගෙන අවිලා තියෙන්නේ. ඇතරේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරන තොරතුරක් දැන් විදේශගත බොහෝ පිරිසකුත් අපෙන් විමසන කාරණාවක් ඒ තමයි මේ අපිට ලංකාවට එන්න හැකියාවක් තියෙනවද, කොහොමද දැන් ගුවන් තොටුපොළ විවෘත වෙයිද, ෆ්ලයිට්ස් නැත්නම් ගුවන් යාන ක්‍රියාත්මකද කියලා අහන ප්‍රශ්නයක් බොහෝ දෙනෙක්. ඒ අතරදී සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරන කාරණාව අද ප්‍රධාන සිරස්තලය when domestic COVID-19 is brought under control, repatriation flights to resume in a week. මේ රටේ තියෙන COVID-19 ආසාදිත රෝගීන්ගේ තත්ත්වය පාලනය කළ වහාම පිට රටවල ඉන්න අපේ සහෝදර ශ්‍රී ලාංකිකයන් මේ රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. Almost 56,000 migrant workers to be brought back. මේ 56,000ක විදේශ ශ්‍රමිකයන් පිරිසක් මෙලෙස රැගෙන එන්නට සූදානමින් ඉන්න බව තමයි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරන්නේ. රජයක් විදිහට, රටක් විදිහට දරා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් ඒ දරා ගන්න පුළුවන් මට්ටමට අනුව තමයි මේ පිරිස් රටට රැගෙන එන්නේ. අපි දැක්ක පහුගිය කාලෙත් බොහෝ පිරිසක් විදේශ රටවලින් සමීර අපේ රටට ගෙන්ව ගත්ත ඒ පිරිස් අතරින් කොවිඩ් ආසාදිතයන් බොහෝ ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ නිසා රටේ තියෙන පහසුකම් අනුව රෝගීන් ප්‍රමාණය වැඩි කරගන්නත් හැකියාවක් නැහැ. ඒ හින්දා මේ සියලුම දේවල් ක්‍රමානුකූලව ඉතාමත් ඉක්මනින් සිද්ධ වෙයි. බොහොම ඉවසිලිවන්තව කටයුතු කරන්න කියලා අපි මතක් කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල සමීර මාධ්‍යජාලයක් විදිහට අපිටත් ප්‍රවෘත්තියාශයට නිතර දුරකථන ඇමතුම් ආවා. සමහර දෙමව්පියන් අර දරුවෝ පිටරට ගිහිල්ලා විදේශ අධ්‍යාපනය ලබන්නේ මේ පිරිස් අහනවා ගුවන් තොටුපොළ විවෘත කරන්නේ කවදද කියලා. බොහොම සාධාරණ මානුෂීය කාරණාවක්. හැබැයි ඉවසිලිවන්තව අපි තව ටික දවසක් යමු. මේ වසංගතය ඉතාමත් ඉක්මනින් පාලනය කරගන්නට රජයට, රටට හැකියාව තියෙනවා. ඒ පාලනය කළ වහාම විදේශගත පිරිස් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. අතරේ සන්ඩේ මෝනිං පුවත්පත අද වාර්තා කරන ප්‍රවෘත්තියක් මේ PCR පරීක්ෂණ ප්‍රමාණය පිළිබඳව බොහෝ දෙනෙක් සඳහන් කරපු කාරණාවක් පහුගිය කාලේ PCR පරීක්ෂණ වැඩි කරන්න කියන කාරණාව දැන් දවසකට 11,000 සීමාවට ආසන්න විදිහට PCR පරීක්ෂණ සිද්ධ කරනවා. ඒ පිළිබඳව අද දවසේ සන්ඩේ මෝනිං පුවත්පත තොරතුරු වාර්තා කරනවා. Rapid antigen test PCR capacity to be maintained. මේ rapid antigen test හරහා PCR ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාවක් තිබෙන බව තමයි සන්ඩේ මෝනිං පුවත්පත අද දවසේදී තොරතුරු වාර්තා කරන්නේ. සමීර තවත් බොහෝ තොරතුරු තියෙනවා අපිට කියන්න.
ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අද ඉරිදා දවස නිදහසේ ගත කරන දවස නිදහස් සතියන්තේ අපිත් එක්ක ඔබ මේ විදිහට එකතු වෙන අතරේදී මතක් කරන්න ඕනේ අද දවසේ ජාතික පුවත්පත් බොහෝ ප්‍රමාණයක් තොරතුරු වාර්තා කරන්නේ COVID-19 පිළිබඳව නැත්නම් කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර පක්ෂ විපක්ෂ බොහෝ අදහස් පළ වෙලා තියෙනවා. අපි සියල්ලම ඉතාමත් ඉක්මනින් ඔබට කියන්න සූදානම්. සමීර තවත් ජාතික පුවත්පතක් වාර්තා කරන තොරතුරු වෙත අපි අවධානය යොමු කරමු. ඔව් නජිත් සිළුමිණ පුවත්පතේ සිරස්තලයක් දෙසට අපි අවධානය යොමු කරන්නේ සිළුමිණ වාර්තා කර තිබෙනවා මුව ආවරණ නැති 30කට රුපියල් 5000 බැගින් දඩ නියම කර තිබෙන ප්‍රවෘත්තියකටත් අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. කොච්චර කිව්වත් සෞඛ්‍ය අංශ කොයිතරම් උපදෙස් ලබා දුන්නත් මේවා පිළිපදින්නේ නැති පිරිසට දැන් ඒවා නිසි ආකාරයෙන් පිළිපදින්න සිද්ධ වෙලා තියෙනවා. මුවාවරණ නොමැතිව ගමන් කළ අයට අධිකරණය මගින් දඩුවම් නියම කළ පළමුවෙනි සිදුවීම පසුගිය සිකුරාදා දවසේදී වාර්තා වෙලා තියෙනවා නජිත්. ඒ පොල්ගහවෙල ප්‍රදේශයෙන් තමයි වාර්තා වෙන්නේ. 40 දෙනෙකුට 40 දෙනෙක් ප්‍රසිද්ධ ස්ථානවල මුවාවරණ නොමැතිව ඉඳලා අත්අඩංගුවට අරගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 5000 බැගින් දඩ නියම කර තිබෙන ප්‍රවෘත්ති වාර්තා කරනවා සිළුමිණ පුවත්පත. හොඳයි. ඒ තමයි සිළුමිණ පුවත්පත වාර්තා කරන තොරතුරු. අර සමීර අපි විරාමයට ගිහින් එනකොට නිදහස් සතියන්තිකවට නිදහසේ ගත කරන්න නම් හැකියාවක් නැති බව අපි දන්නවා. කොරෝනා වසංගතය ඉවරනකම් අපිට නිදහසක් නැහැ. හිතවලට අපේ මනසට අපේ ගතට නිදහසක් නැහැ කොරෝනා වෛරසය අවසන් වෙනකන්. ඉතින් ඒ බවත් මතක් කරන්න ඕනේ. ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු අතරේදී අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. දිවයින වාර්තා කරන තවත් ප්‍රවෘත්ති කිහිපයකට අපි විශේෂයෙන්ම සඳහන් කළා දැන් PCR පරීක්ෂණ පිළිබඳව. ඒ අතරේදී කොරෝනා PCR පරීක්ෂණ ලක්ෂ 5 ඉක්මවලා තියෙනවා කියලා අද දවසේ දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. කොරෝනා PCR පරීක්ෂණ ලක්ෂ 5 ඉක්මවයි. ඒ මන්තිම ආරම්භයේ ලියන පුවත COVID-19 වෛරස් රෝගයට අදාළව මෙරට සිදු කර ඇති මුළු PCR ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම රෝහල් 26ක පිහිටුවා ඇති පරීක්ෂණාගාර තුළ දිනකට PCR පරීක්ෂණ දසදහසකට ආසන්න සංඛ්‍යාවක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් කොරෝනා ආසාදිත මරණ අනුපාතයද මේ වන විට 0.23ක් දක්වා ඉහළ ගොස් ඇතයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා. මේ අනුව ඉකුත් සතියේ 0.9ක් පැවැති මෙරට කොරෝනා ආසාදිත මරණ අනුපාතය 0.4කින් වැඩි වී තිබේ. ගත වූ සති දෙකක කාලය තුළදී මෙරටින් කොරෝනා ආසාදිත මරණ 16ක් වාර්තා වී තිබුණා කියලා තොරතුරු වාර්තා කරනවා. ඊයේ රාත්‍රියේ සිද්ධ වෙච්ච මරණ 4ත් එක්ක දැන් මරණ 20ක් මේ සති දෙක ඇතුළත වාර්තා වෙලා තිබෙන බව තමයි අපිට ওই විදිහට තොරතුරු සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ අතරේ කොරෝනා CID අඩපණ කරයි කියලා හේමන්ත රන්දුණු දෙවයිනට ලියන පුවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ කොට්ටාසේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වෙමින් තිබීම අපරාධ විමර්ශන කටයුතු වලට දැඩි බාධාවක් එල්ල කර තිබේ කියලා වැඩි දුරටත් තොරතුරු ලියනවා. ඒ අතරේදී මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 400කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති අතර තවත් නිලධාරීන් 3000කට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. කොරෝනා වෛරසය තවත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනීම නිසා ආందోලනාත්මක අපරාධ රැසකට සම්බන්ධ විමර්ශන කටයුතු කරගෙන යාමට නොහැකි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තොරතුරු වාර්තා කරනවා. අපි ඊයේ දවසෙත් ඔබට සඳහන් කළා. ඊයේ දවසෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් මේ පිළිබඳව සඳහන් කළා තිබ්බා. නීතිපතිතුමන් අර විශේෂ විමර්ශන වාර්තා ඉල්ලලා තිබ්බා. කොරෝනා වෛරසය ආරම්භයට හේතු වුණු අපි දැක්කා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් මුල් කරගෙන තමයි කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණේ. ඉතින් මේකට වග කියන්න ඕනේ කවුද කියලා නීතිපතිතුමන් පරීක්ෂණයක් පටන් ගන්න කියලා වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහත්තයාට උපදෙස් දීලා තිබ්බා. ඒ වෙනුවෙන් කණ්ඩායමක් පත් කළා කියලාත් කිව්වා. හැබැයි පරීක්ෂණ නම් තාම පටන් ගත්තේ නැහැ කියලා තමයි නීතිපතිතුමන් සඳහන් කරලා තිබේ. ඊට හේතු දක්වමින් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් සඳහන් කළේ දැන් මේ වෙනකොටත් නිලධාරීන් බොහෝ පිරිසකට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් යොදවලා තියෙනවා. ඉතින් මේ කරුණු හින්දා ටිකක් ප්‍රමාදයක් ඇති වෙන බව තමයි සඳහන් කළේ. හැබැයි මේ දේවල් සිද්ධ වෙනවා කියලා එතුමන් සඳහන් කළා. සමීර ඔව් නජිත් ඒත් එක්කම ඔබ සඳහන් කළා වගේම අපිට පුළුවන්කම ලැබුණා අජිත් රෝහණ මහත්මයා සඳහන් කරන කාරණා දෙසට අවධානය යොමු කරන්න. ඊයේ දවසේදී නිරෝධායන නීති පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අදහස් පළ කිරීමක් සිදු කළා.
සමහර ප්‍රදේශවලට ඇදිරි නීතිය පනවලා විශ්වල දින 14කට ආසන්න කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් මේ රෝගී රෝග ලක්ෂණ ඇති වෙනවා නම් දින 14ක කාලයක් තුල ඇති වෙන්න ඕනේ. යම් ආකාරයක ආසාදිතෙක් සමග සබඳතාවයක් ඇති වෙලා තියෙනවා නම් ඒ රෝග ලක්ෂණ මතු පිටට පැමිණෙන්න හැකියාව තියෙන්නේ මේ ඉදිරි අද හෙට වගේ දිනවලදී. ඉතින් ඒ නිසා බස්නාහිර පළාතේ පදිංචි සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා දැන් මේ සතිය අන්තය නිවසේම රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් දැනට ගෙන ඇති තීරණ අනුව ඇදිරි නීතිය සඳුදා වන විට ඉවත් වීමට නියමිතව තිබෙනවා. නමුත් සමහර ස්ථාන තියෙනවා හුදෙකලා කරපු ගම්මාන කුඩා ප්‍රදේශ. ඒවා ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවා ඒ ආකාරයටම තියෙනවා. ඒ අනුව නව සාමාන්‍යකරණයට යටත්ව එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. ඊටාම දැඩිව අපි මුහුණු ආවරණ පිළිබඳ නීතිය සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එවැනි ආකාරයට කටයුතු නොකළ පුද්ගලයින් 105ක් පමණ මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. එතමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් සඳහන් කරන කාරණාව. දැන් ඇදිරි නීතිය නිරෝධායන ඇදිරි නීතිය ඉවත් වුණාට පස්සේ කටයුතු කරන්න කොහොමද? ඒ වගේම පහුගිය දවස්වල කටයුතු කළේ කොහොමද? සහ මේ නීති රීති වලට ගරු කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එතුමන් මේ විදිහට සඳහන් කළා. ඒ අතර සමීර අද දවසේ තවත් තොරතුරු ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඔව් නජිත් අපිට පුළුවන්කම ලැබෙනවා තවත් තොරතුරු කීපයක් දෙසට අවධානය යොමු කරන. දේශීය පුවත්පත වාර්තා කර තිබෙන ප්‍රවෘත්ති අතරේ දෙවැනි රැල්ල දරුණු වෙලා තියෙන්නේ රජයේ වැරද්දෙන් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන කාරණයටත් අවධානය යොමු කරලා තිබෙනවා. කොරෝනා රෝගයේ දෙවැනි රැල්ල මේ තරම් දුරට ව්‍යාප්ත වුණේ ආණ්ඩුවේ පූර්ව සූදානමක් නොමැති නිසා කියලා තමයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විජිත හේරත් මහතා සඳහන් කර තිබෙන කාරණය දෙසට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ දේශීය පුවත්පතයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඊළඟට සිළුමිණ පුවත්පතේ සිරස්තලයක් වෙනවා සෞභාග්‍ය කොවිඩ් ණය ගෙවීමට තවත් තෙමසක සහන කාලයක් රජය විසින් ලබා දීලා තියෙනවා. සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ ණය යෝජනා ක්‍රමයෙන් ලබාගත් ව්‍යවසායක පිරිසට ව්‍යාපාරිකයන්ට ණය මුදල් ආපසු ගෙවීමට ලබා දී තිබූ මාස 6ක සහන කාලය තවත් මාස 3කින් දීර්ඝ කරන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව තීරණය ගත්තා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඒ සිළුමිණ පුවත්පත ගෙනෙන සිරස්තලයක් රජයේ සහන රැසක් ඔබට සලසමින් සිටිනවා. ඉතින් මේවෙන් ප්‍රයෝජන අරගෙන රජයට සහය දෙන්නට එහෙම නැත්නම් අපේ රට විදිහට යලි අපිට නැගී සිටින්නට හැකියාව ලැබෙන්නේ ඔබ පරිස්සම් වෙලා තවත් කෙනෙකුට මේ රෝගය ආසාදනය වීම වළක්වන්නට කටයුතු කිරීම තුළින් තමයි. සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසි ආකාරයට පිළිපැදලා අපේ රට යලි පණ ගන්නවන්නට ඔබට තමයි ශක්තිය දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. රජයේ විදිහට කටයුතු කරන අතර සමීර දැන් රටේ දෛනික කටයුතු දිනදා කටයුතු පවත්වාගෙන යන්න ඕනේ. ඒ වෙනුවෙන් බොහෝ දේවල් සිද්ධ වෙනවා. අපි දැන් විශේෂයෙන් පහුගිය දවස්වල දැක්ක ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබුණා. එළවලු පළතුරු ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න තොග වශයෙන් මිලදී අරගෙන ඒ තොග වෙළඳුන් හරහා රට පුරාම බෙදා හැරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම ඇදිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ අර විවිධ රටවලින් ගෙවල් අසලටම ගෙනත් දීලා මේ දේවල් ජනතාවට ලබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා තිබ්බා. ඔය අතරේ පිටකොටුවේ තත්ත්වය පිළිබඳව ඡායාරූපයක්ද සහිතව අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මේ පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළඳාමේ නිරත වෙන පිරිසක් තමයි ඡායාරූපයට හසු කරගෙන තියෙන. Wholesale shops in Peta were opened last week on the government's directive to ensure an uninterrupted supply for essential food for people. මේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව හිඟයකින් තොරව ලබා දීමේ අරමුණින් පිටකොටුව ප්‍රදේශයේ ඒ තොග වෙළඳසල් විවෘතව තිබුණු බව අපි මේ ඡායාරූපය හරහා හිරන්ත ගුණතිලක තමයි මේ ඡායාරූපය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වෙනුවෙන් අරගෙන තියෙන. ඉතින් රටේ බොහෝ තැන්වල මේ තත්ත්වය අපි දකිනවා. තොග වෙළඳාම බොහොම හොඳින් සිද්ධ වෙන සමහර පැතිවල ජනතාවට අර ලබා ගන්න තියෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබුණ නැහැ කියලා චෝදනාවක් තිබ්බා. හැබැයි ඉතින් මේ දේවල් ඉතාමත් ඉක්මනින් යථා පරිදි සිද්ධ වෙයි. බොහෝ දුරට සඳුදා දවසේ හෙට දවසේ ඇදිරි නීති වත් වුණාම සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයටපත් වෙයි. හැබැයි COVID-19 නැත්නම් කොරෝනාත් එක්ක තමයි අපිට තව අවුරුද්දක් දෙකක් විතර ගත කරන්න සිද්ධ වෙන්නේ. හින්දා ආරක්ෂාව කියන දේ උපරිමයෙන් සහතික කරගෙන ඒ හැම කටයුත්තක්ම සිද්ධ කරන්න ඕන වගේ අපි මතක් කරනවා. ඒ අතරේ ශ්‍රී ලංකාවේ අපේ රටේ COVID-19 ආසාදිත ප්‍රමාණය 13000 සීමාව ඉක්මවලා ගියා කියලා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. COVID-19 cases hit 13,000 මේ විදිහට සිරස්තලයේ යොදමින් සඳහන් කරන්නේ 13227ක් බවට පත් වෙලා තියෙනවා. මේ ප්‍රමාණය තවත් සුළු ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා දැන් මේ මොහොත වන විට. ඒ අතරදී ලෝක තත්ත්වය පිළිබඳව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. Worldwide COVID-19 cases hit
50 මිලියන් විදිහට මේ මිලියන 50 සීමාව ඉක්මවලා ගිහින් තියෙනවා ලෝකේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය. ඔව් නජිත් අපි ඊළඟට අවධානය යොමු කරනවා මව්බිම පුවත්පත වාර්තා කරන ප්‍රවෘත්ති අධ්‍යසට. දැන් හෙට දවසේදී බස්නාහිර පළාතේ ඇඳිරි නීති එහෙම නැත්නම් නිරෝධායන ඇඳිරි නීති ඉවත් කරාට පස්සේ බස් වැඩ කරයිද එහෙම නැත්නම් අපිට රාජකාරියට වාර්තා කරන්න පුළුවන් කමක් ලැබෙයිද? බස් ගාස්තු මොනතරම් වැඩිවීමක් වෙලාද? මේ ආදී කරුණු කාරණා පිළිබඳවත් ඔබ අවධානයෙන් ඉන්නේ. ඒ අනුව රජය සඳහන් කරනවා දිලුම් අමුණුකම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙන ප්‍රවෘත්තිය මව්බිම් වාර්තා කර තිබෙනවා. එක් අසුනක එක් මගියයි බස් ගාස්තු වැඩි වෙයි කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. 50%කින් පමණ බස් ගාස්තු වැඩිවීමකට ලක් වෙයි කියන කාරණය සඳහන් කර තිබෙනවා. ඒ අනුව එක් ආසනයක එක් මගියෙකුට පමණයි වාඩි වෙලා යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අනුව දුරස්ථභාවය රැකගනිමින් නිරෝධායන නීති ක්‍රියාත්මක කරමින් තමයි බස් රථවල ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා රජය යම් ආකාරයකට මේ අවදානම COVID-19 රට තුලින් පහව ගිහිල්ලා කියලා දැනුම් දුන් වහාම යලි බස් ගාස්තු සංශෝධනය කරලා පෙර පරිදිම පවත්වාගෙන යාමට කටයුතු කරනවා කියලා දිලුම් අමුණුකම රාජ්‍ය අමාත්‍යවරයා මව්බිම් පුවත්පතට සඳහන් කර තිබෙන තොරතුර මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා. නජිත් මේ ප්‍රවෘත්තියම පළාත් අනුව බස් ගාස්තු සංශෝධනයක් වෙන්න පුළුවන් කියලා සිළුමිණ පුවත්පතත් අද මුල් පිටුවේ සිරස්තලයක් හැටියට අරගෙන අවිල්ලා තියෙනවා. අතර සමීර දැන් අපිට රටින් තොටින් අහන්න සිද්ධ වෙන කතා බොහෝ ප්‍රමාණයක් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම අපි දැක්කා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් විපක්ෂයේ නැත්නම් සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් 9 දෙනෙක් සහාය පළ කරනවා. ඒ පිරිස රජයට සහාය දෙන සූදානම් කියලා අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත තොරතුරු වාර්තා කරනවා. 9 SJB members pledge to support government කියලා සිරස්තල යොදමින් මේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු රජයට සහාය පළ කරන්න සූදානමින් ඉන්නවා කියලා ඡායාරූපත් එක්කම අද ඒ පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පතත් වාර්තා කරලා තියෙනවා. ඡායාරූප සහිතව මේ විදිහට එකතු වෙන්නේ කවුද කියලා ඩයනා ගමගේ, අරවින්ද් කුමාර්, ඉෂාක් රහුමාන්, ඒ වගේම ෆයිසල් කාසිම්, HMM හාරිස්, MS තෞෆීක්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම් සහ M මුෂාරෆ් මේ පිරිස තමයි 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව 3-2 බලය ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයට සහාය ලබා දුන්නු මන්ත්‍රීවරුන් පිරිස ඔවුන් ඉදිරියේදී ආණ්ඩු පක්ෂයට සහාය පළ කරන්න සූදානම් කියලා අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතට ওই විදිහට වාර්තා කරන SJB rebels to support government while in opposition විපක්ෂයේ ඉඳිමින් ආණ්ඩු පක්ෂයට සහාය ලබා දෙන බව තමයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අද ඉරිදා දවස වෙලාව උදේ 6:35 වෙලා අපි ජාතික පුවත්පත්වලට අවධානය යොමු කරමින් හිටියේ. අර සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් ආණ්ඩුවට සහාය පළ කරන්න එකතු වෙනවා කියන කාරණාව පිළිබඳව අපි විරාමයට යන්න කලින් කිව්වා අද දවසේ මව්බිම් පුවත්පතත් මේ ගැන ප්‍රධාන සිරස්තලයේ විදිහට තොරතුරු වාර්තා කරනවා. ඔව් මව්බිම් පුවත්පත වාර්තා කරනවා 20ට පක්ෂ වූ සමගි ජනබලවේගයේ 9 දෙනාගේ ඊළඟ පිම්ම කියලා තමයි සිරස්තල එකතු කර තිබෙන්නේ. ඒ අනුව 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටමින් තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙන ප්‍රවෘත්තිය මව්බිම් වාර්තා කර තිබෙනවා. මේ අනුව සමගි ජනබලවේගයේ අපි දැක්කා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමන් ඉල්ලීමක් කරලා තිබුණා මේ 9 දෙනා පිළිබඳව තීන්දුවක් අරගන්න කියලා. ඔවුන් ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන්න කියලා තමයි මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා සඳහන් කළා කියලා. ඒ අනුව තවමත් කතානායකවරයා ඒ පිළිබඳව මහින්දාප අබේවර්ධන මහත්මයා තීරණයක් අරගෙන නැහැ කියලා සඳහන් වෙනකොට ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සඳහන් කර තිබුණා අපි විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා. ආණ්ඩු පක්ෂ 150කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් සිටින නිසා ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට හැකියාවක් ලැබිලා නැහැ. නමුත් ඔවුන් විපක්ෂයේ ඉඳගෙනම විපක්ෂයේ වාඩි වෙලා ඉඳගෙන ආණ්ඩුවට සහයෝගය ලබා දීමට සූදානම් කියලා තමයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කර තිබෙන ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පත. අතර දිවෙන පුවත්පත වාර්තා කරනවා සමීර මේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා කියන කතාවක් ආණ්ඩුව 20ට ආශාවී ජනතාව බිල්ලට දුන්නා කියලා විපක්ෂ නායකතුමන් සජිත් ප්‍රේමදාස මහත්තයා තොරතුරු සඳහන් කරපු කාරණාව තොරතුරු සහිතවද දෙවෙනි පුවත්පත වාර්තා කරනවා. කොරෝනා මර්ධන පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකළේ 20 වෙනි සංශෝධනයේ සම්මත කරගන්න තිබුණු ආශාව නිසා බවත් දේශපාලන අවස්ථාවාදයේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම මේ තත්ත්වයේ හින්දා සෞඛ්‍ය රැක ගැනීම අභිබවා ගිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. තමන් නිකුත් ජනවාරි සිට කළ කී සියල්ල
සත්‍ය වී ඇති බවත් එහෙත් ආණ්ඩුව කළේ ඒ සත්‍යයට සිනාසෙමින් අපහාස උපහාස කරමින් දේශපාලනය කිරීම පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිව්වා. ජනතාව බරපතල ප්‍රශ්න රැසක සිටියේදී සෞඛ්‍ය ඇමතිනිය කලගෙඩි ගංගාවලට දමන බවත් ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කළ යුතු බොහෝ දේ තිබූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් මුලපටන්ම තමන් පාර්ලිමේන්තුව තුළ කරුණු දක්වද්දී යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂය ඊට බාධා කරමින් තමන්ට මඩ ගැසූ බවත් ප්‍රකාශ කළා කියලා අද දිවයින පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරන පක්ෂ විපක්ෂ බොහෝ අදහස් පළ වෙනවා. මම හිතන්නේ අර ඇමතිතුමිය කලයකින් වතුර දැම්මේ අර පිරිත් පැන් ගංගාවලට මිශ්‍ර කළේ සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් විදිහට ජාතියක් විදිහට අපි බොහෝ දේ විශ්වාස කරනවා. අපේ සංස්කෘතික අනන්‍යතාවන් තියෙනවා. මේ හැමදේම රැකගනිමින් විශ්වාසයන් තියෙනවා, එකිනෙකාගේ විශ්වාසයන්. ඉතින් ඒ විශ්වාසයන් තුළ ජීවත් වෙමින් අපි කටයුතු කරන්න. ඉතින් කාටවත් හරි කියන්නවත් කාටවත් වැරදි කියන්නවත් හැකියාවක් නැහැ. මේ දේවල් අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දේවල් හින්දා කොහොමනත් ඉතින් විපක්ෂ නායකතුමා ඒ විදිහට තමයි අදහස් පළ කරලා තියෙන්නේ. ඔය අතරේ මහින්ද පොම්පියෝ හමු නොවුණු හේතුව කියලා නෝමන් පලිහ වඩන ලියන පුවත ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ තමා ඊට සහභාගී නොවූවේ ඒ ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා පමණක් හමු වන කෙටි සංචාරයක් වූ නිසා යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. මේ උත්සවයට සහභාගී නොවීම සම්බන්ධව විවිධ පාර්ශව නොයෙකුත් මත ප්‍රකාශ කරමින් අදහස් දක්වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නායකයන්ගේ නිල සංචාරවල වැඩසටහන් මාලාව පෙළගස්වන්නේ ඔවුන් පැමිණෙන කාරණය අනුව බවද පැවසුවා. ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයේ පෙළගස්වා තිබුණේ ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් හමු වීමට බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ නිසාම විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට එක් වූ බවත් අග්‍රාමාත්‍යවරයා රටක රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ අවබෝධයක් නැති අය දක්වන අදහස් එතරම් ගණන් ගත යුතු නැතයිද ප්‍රකාශ කළා කියලා වැඩිදුරටත් දිවයින පුවත්පතට සඳහන් කරලා තියෙනවා තොරතුරු. ඔය අතරේ අපි දැක්ක මේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් තියෙනවා කියලා අද දවසේ දිවයින පුවත්පත සඳහන් කරලා තියෙනවා. කාරණාවක් ඒ තමයි ඇමති දුර නැති මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවක් ඉල්ලති කියලා බොලිත ප්‍රදීප් කුමාර ලියන්නේ මේ පුවත. 20 වෙනි සංශෝධනයේ ගෙනීමේදී ඇමති දුර සංඛ්‍යාව 30 සීමාවේ හා 40 සීමාවේ පවත්වා ගන්නට මහා සංඝරත්නය හා ජාතික බලවේග සමත් වුවද රජයට අවශ්‍ය නම් ඕනෑම විටක ඇමති දුර සංඛ්‍යාව වැඩි කිරීමට මෙම 20 වෙනි සංශෝධනය තුළ වුවද ප්‍රතිපාදන ඇති බව දේශපාලන විශ්ලේෂකයෙක් සඳහන් කළා කියලා. ඒ අනුව ඇමති දුර තමන්ට සරිලන ඇමති දුර නොලබුණේ යයි බලවත් කනස්සල්ලින් පසුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් සඳහා දැනට තිබෙන සීමාවන් ඉක්මවා කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍ය දුර ලබා දීමට රජයට අවශ්‍ය නම් මේ තිබෙන 20 වෙනි සංශෝධනය තුළින්ද ඉතා පහසුවෙන් ඒ කළ හැකි බව මේ දේශපාලන විශ්ලේෂකයා සඳහන් කළා කියලා. ඉතින් අර දේශපාලන විශ්ලේෂකයා තමයි ඒ ගැන සඳහන් කළා තියෙන්නේ. එහෙම කරන්න යනවා කියලා ආණ්ඩුවෙන්වත් කිසියම් ආකාරයක නිල ප්‍රකාශනයක්වත් තාම එළියට ඇවිල්ලා නැහැ. ඒ හින්දා කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ වගේ දෙයක් දැක්කහම සමහර වෙලාවට කෙනෙක් හිතනවා මේ රටේ ජාතික ධනය අපත යවන්න කටයුතු කරනවා කියලා. මේ දිවයින පුවත්පත වාර්තා කරපු පුවතක් ඒ රජයේ ආණ්ඩුවේ මතය නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔය අතර මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට නව විනිසුරුවරුන් පත් කරන්න පාර්ලිමේන්තු සභාව අනිද්දා රැස් වෙනවා කියලා තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට පත් කරන විනිසුරුවරුන් පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු සභාව අනිද්දා උදෑසන 10ට රැස් වෙන්නට නියමිතයි කියලත් වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට පත් කරන විනිසුරුන් 6 දිනකගේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වන විට පාර්ලිමේන්තු සභාවට දන්වා යවලා තියෙනවා. කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාව රැස් වෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අගමැති නියෝජිත ඩග්ලස් දේවානන්ද, විපක්ෂ නායක නියෝජිත කබීර් හෂීම් යන මැති ඇමතිවරුන්ද ඊට සහභාගී වෙන්න නියමිතයි කියලා තොරතුරු වාර්තා කරනවා. ජනාධිපතිතුමාගේ නිර්දේශ පිළිබඳව පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලබා ගන්නට නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඔය අතරදී සමිති තවත් එක ප්‍රවෘත්තියක් දිවින වාර්තා කරනවා මේ විදිහට. දේශපාලන පරිගැනීමේ විමර්ශන කොමිසම නඩුමගට යන්න සූදානම් කියලා. ඒ ගැන
අද දවසේ ඉංග්‍රීසි පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ මේ විදියට presidential commission charge to take legal action against සමගි ජනබලවේගයේ MPs instructs to issue notice on MPs to appear before police unit. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවයි මේ විදියට නඩු මගට යන්නට සූදානම් කියලා තොරතුරු වාර්තා කරන්නේ. මේ වන විට ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු 90%කින් අවසන් කරලා තියෙනවා. ඒ සම්බන්ධ වාර්තාවක් ලැබෙන්න තියෙනවා. කෙසේ වෙතත් පසුගිය යහපාලන රජයේ සමයේ විවිධ පරිගැනීම් සිදු කළ දේශපාලනඥයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පොලිසියේ නිලධාරීන් රැසකට එරෙහිව මේ විදියට නඩු මගට යන්න සූදානම් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ සිලෝන් ටුඩේ පුවත්පත. ඔව් දේශීය පුවත්පතත් වාර්තා කරනවා රජිත් සමගි ජනබලවේගයේ විදියට ක්‍රියා කරද්දී එක්සත් ජාතික පක්ෂයත් රනිල් වික්‍රමසිංහ මහතාත් දේශපාලන යම් යම් කටයුතු වල නිරත වෙමින් සිටින ආකාරය තමයි ප්‍රවෘත්ති වාර්තා වන්නේ. දේශීය පුවත්පත් තොරතුරු අරගෙන එනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මුරුත්තෙට්ටුවේ හිමියන් හමු වී තිබෙන ප්‍රවෘත්තියට ඉඩකඩ ලැබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමු වෙලා විශේෂ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ සඳහා හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය අඟහරු වාදා නාරහෙන්පිට අභයාරාමයට පැමිණ තිබෙන බව තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව අභයාරාමයට එනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා තනියෙන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්තයාත් මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා. හැබැයි පුවත්පතේ සඳහන් වෙන්නේ සාකච්ඡා වුණු කරුණු පිළිබඳව කිසිවක් වාර්තා කරන්න විදියක් නැහැ කියලා තමයි දේශීය පුවත්පත සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව වජිර අබේවර්ධන මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ හම්බ වෙලා තියෙනවා අභයාරාමයට ඇවිල්ලා. ඔය අතර සමීර අපි දැක්ක පහුගිය දවස්වල මේ ඇමරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙන කාල සීමාවෙදී ඉක්මනටම ප්‍රතිඵල ආවේ නැහැ කියලා බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ජාලවල විවිධ පෝස්ට් ෂෙයා කළා. නැත්නම් විවිධ දේවල් ෂෙයා කළා. ඔය අතරේ ෂෙයා වුණ එක දෙයක් තමයි මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් අහලා තිබ්බා මේ අපේ රටේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් අහලා තිබ්බා ඇමරිකාවේ ඡන්ද ප්‍රතිඵල ඇයි මෙච්චර ප්‍රමාද කියලා. එතුමන් ඊට පිළිතුරු දක්වමින් සඳහන් කළා තිබ්බා මේ ඇමරිකාවේ ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වෙන්නට නම් මං කිසිම බලපෑමක් සිද්ධ කළේ නැහැ. මගේ කිසි සම්බන්ධයක් නැහැ කියලා. ඔය අතරේ එතුමන් සඳහන් කරන කාරණාවක් සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා. I don't want a diplomatic posting. මට විදේශ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් අවශ්‍ය නැහැ කියන කාරණාව මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් සඳහන් කරන කාරණාව. එතුමන් වැඩිදුරටත් කියලා තියෙන්නේ තමන් විශ්‍රාම ගන්න සූදානමින් ඉන්නවා. බොහෝ වෙලාවට විශ්‍රාම ගත්තාම මේ වගේ තනතුරක් දරපු කෙනෙක්ට ලබා දෙන්නේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක්, තානාපතිකමක් නැත්නම් මහකොමසාරිස් තනතුරක්. හැබැයි මෙහෙම තනතුරක් ගන්න කිසිම අපේක්ෂාවක් නැහැ කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් සඳහන් කළා තිබා. එතුමන් විශ්‍රාම සුවයෙන් කල් ගත කරන්න සූදානම් කියලා තමයි එතුමන්ගේ ගමට ගිහිල්ලා අම්බලන්ගොඩ ප්‍රදේශයට ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා එතුමන් සඳහන් කළා. අර කාලයක් තිස්සේ රාජ්‍ය රාජ්‍ය නිලධාරීන් ගත්තහම බොහොම ආදර්ශවත් චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් සමීර. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් අර නිසි කාලයට සමහර වෙලාවට රෑ 12 එක වෙයි කියලා ප්‍රතිඵල නිකුත් වෙන්න ඊට කලින් ප්‍රතිඵල ආපු අවස්ථා බොහොමයක් තිබ්බා. ඉතින් බොහොම කාර්යක්ෂමතාවයෙන් යුතුව වැඩ කළා. ඒ කටයුතු සිදු කළා. සාර්ථකව ජනාධිපතිවරණයක් පැවැත්වුවා. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවා. ඉතින් මේ හැම දෙයක්ම සිදු කළේ එතුමන්ගේ හැකියාව මත කියලා අපි විශ්වාස කරනවා. එකතුනේ වීකෙන්ඩ් සන්ෂයින් එක දිරිද දවසේ අපි ජාතික පුවත්පත් බලමින් හිටියේ. තවත් තොරතුරු ගණනාවක් ජාතික පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ සමීර පෙරේද දවසේ අපි දැක්කා අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා දින නියම කරන 6 වෙනිදා අවසන් වුණා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සාර්ථක වේ කටයුතු සිද්ධ වුණා. ඔය අතරේ අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්තයා කියන කතාවක් අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. GC ordinary level exam will be held as scheduled. මේ සැලසුම් කළ පරිදි නියමිත කාල වකවානුවේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා කියලා ජනවාරි 18 වෙනිදා ඉඳන් 28 වෙනිදා වෙනකන් සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නට නියමිතයි. ඔව් නජිත් අපි දේශීය පුවත්පතේ තවත් සිරස්තලයක් දෙසට අවධානය යොමු කරනවා. බැසිල් ළඟදී එන කතාව බොරු කියලා තමයි දේශීය පුවත්පත වාර්තා කරන්නේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පත් වී ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය බාරගනු ඇති යන
පුවත වාර්තා කරලා තිබුණා බොහෝ තැන්වල කතා බහට ලකුණු පසුගිය දවස්වල දේශපාලන පිටියේ කතා බහට ලකුණු ප්‍රධාන මාතෘකාවක් වුණා බැසිල් රාජපක්ෂ මහත්මයා නැවත පාර්ලිමේන්තුවට එනවද පාර්ලිමේන්තුවට එනවා නම් කවුද පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නේ කියලා පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න හිටියේ ජාතික ලැයිස්තුවෙන් පත් කරපු ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා අයින් වෙලා බැසිල් රාජපක්ෂ මහත්මයාට අවස්ථාවක් ලබා දෙනවා කියලා. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි අද දේශීය පුවත්පත වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරුන් ගණනාවක් ඉල්ලීම් කරලා තිබෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවට එන්න කියලා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් එහෙම නැත්නම් තවමත් ඊට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැයි කියලා තමයි මව්බිම දේශීය පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒත් එක්කම නඩිත් තවත් ප්‍රවෘත්තියක් අපි උපුටා ගන්නවා දේශීය පුවත්පතෙන්ම අශෝකට සරත්ට ඇමති පදවි දෙකක් ලැබෙන්න යනවා කියලා තමයි තොරතුරු වෙන්නේ. පසුගිය මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා බවට පත් වුණේ පුද්ගලයා බවට පත් වුණේ අපි දැක්වා සරත් වීරසේකර මහත්මයා. සරත් වීරසේකර මහත්මයාට ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූරයක් ලැබීමට යනවලු. ඒ කැබිනට් අමාත්‍ය ධූරය ඔහුට හිමි වුණොතින් ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධූරය පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාට හිමි වෙනවා කියලා තමයි දේශීය පුවත්පත් සඳහන් කරන්නේ. කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 30කට සීමා කරන්න වෙනවා. ඒ අනුව 30 සම්පූර්ණ වෙනවා. රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දී රාජ්‍ය අමාත්‍ය ධූර 40කට සීමා වෙන්නේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව හරියටම හරියනවා. හැබැයි කැබිනට් අමාත්‍ය ධූර තවමත් 28යි දීලා තියෙන්නේ. ඒ අනුව සරත් වීරසේකර මහත්මයාටත් කැබිනට් අමාත්‍ය ධූරයක් ලැබෙයි කියලා තමයි දේශීය පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම රජිත් එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තු මන්ත්‍රී ධූරයට තවමත් කෙනෙක් පත් කරගන්නට හැකියාවක් ලැබිලා නැහැ. අගෝස්තු මාසයේ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් පමණයි ඔවුන්ට හිමි වුණේ. මන්ත්‍රී ධූරයට තවමත් කෙනෙකු පත් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉල්ලීම් තියෙනවලු රනිල් වික්‍රමසිංහ මහත්මයාට පාර්ලිමේන්තුවට එන්න කියලා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඊළඟට නියෝජ්‍ය නායකවරයා රුවන් විජේවර්ධන මහත්මයාට ඉල්ලීම් කරලා තිබුණා පාර්ලිමේන්තුවට එන්න කියලා. නමුත් ඔහු ප්‍රතික්ෂේප කරනවා ජනබලයකින් මිසක පාර්ලිමේන්තුවට එන්න කැමැත්තක් නැහැ කියලා තමයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ඒ පුවත මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරට මුල් පිටුවට අරගෙන අවිලා තියෙනවා අද දවසේ. ඔයතර අපේ ජනබල පක්ෂයත් තවමත් මේ වෙනකනුත් ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කාවත් නම් කරලා නැහැ. ඒ අතරේ දැන් බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි රටේ තොටේ බොහෝ පිරිස් කියන කාරණාවක් මේ හාල් මිල ටිකක් වැඩි කියලා. සමහරලාට වැඩි මිලටත් වෙළඳුන් හාල් විකුණන අවස්ථා තියෙනවා. අද සිලෝන් ටුඩේ පුවත්පත කියන කාරණාවක් මේ පාලන මිලට සහල් අලෙවි නොකළ වෙළඳුන් 100කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා exceeding controlled rice prices legal action against 100 traders කියලා තමයි බුද්ධික සමරවීර මේ විදිහට සිලෝන් ටුඩේ පුවත්පතට ලියන්නේ. මේ පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ඉතාමත් ඉක්මනින් ගන්න සූදානම් කියලා සිලෝන් ටුඩේ පුවත්පත කියන අතරදී අද දවසේ දිවයින පුවත්පත කියනවා මේ මාෆියාව ඉවරයි වී ටික අපි ගන්නවා කියලා කෘෂිකර්ම ඇමතිතුමන් සඳහන් කරන කාරණාව මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කියන කාරණාව සහල් මාෆියාව මැඩ පැවැත්වීමට ඉදිරි මහකන්නේ සිට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වී අලෙවි මණ්ඩලය මගින් ගොවින්ගෙන් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා කියලා අද ওই විදිහට දිවයින පුවත්පතට තොරතුරු වාර්තා කරනවා. අපිට පුළුවන් තවත් වැඩි දුර තොරතුරු වලට අවධානය යොමු කරන්න. අවශ්‍ය වීතෝග පවත්වාගෙන යාම සඳහා පොහොර සානාධාරය ලබන සෑම ගොවියෙක්ම ඉදිරි මහකන්නේදී සිට කුඹුරු හෙක්ටාර එකකින් වී කිලෝ 10ක ප්‍රමාණයක් බැගින් අනිවාර්යෙන් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දිය යුතු ඇතැයි අමාත්‍යවරයා පැවසුවා. වී අලෙවි මණ්ඩලය මගින් මෙලෙස වීතෝග පවත්වාගෙන යාමෙන් සහල් මෝල් හිමියන්ට හා නිෂ්පාදකයන්ට අර අනවශ්‍ය විදියට මිල වැඩි කරන්නට හැකියාවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි අමාත්‍යතුමන් වැඩි දුරටත් සඳහන් කරන්නේ. ඔය අතරේ කොටි තහනම ඉවත් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට වාර්තාවක් කියලා කීර්ති වර්ණ කුලසූරිය දෙවයිනට ලියන පුවත කොටි තහනම අහෝසි නොකරන ලෙස ඉල්ලමින් ලන්ඩන් නුවර සොලිසිටර්වරයෙකු වන ජයරාජ් පලිහබඩන සහ කැනඩාවේ මහාචාර්යවරයෙකු වන නෙවිල් හේබගේ යන අය පිටු 100කින් යුත් කොටි අපරාධ සහිත වාර්තාවක් බ්‍රිතාන්‍ය ස්වදේශීය ලේකම් ප්‍රීති පටෙල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරදී මෙවන් සවිස්තර වාර්තාවක් බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලය සහ ත්‍රස්ත මර්දන ඒකකයේ වෙත යොමු වූ පළමු අවස්ථාව වන අතර ඊට එරෙහිව කරුණු දැක්වීමට නොවැම්බර් 1 වෙනිදා දක්වා කල් ලබා දීලා තියෙනවා. ලන්ඩන් ඉනිෂේටිව් ආයතනය වෙනුවෙන් ගොනු කළ මෙම වාර්තාවෙන් මරාගෙන මැරෙන බෝබ ප්‍රහාර 200ක් සහ වෙනත් අපරාධ රැසක් අනාවරණය වෙලා තියෙනවායි කියලා අද දවසේ දෙවයින පුවත්පත ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් ඒ විදිහට තමයි අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වාර්තා කර තිබුණේ. අපේ ඒ ප්‍රවෘත්තිවල සිරස්තල පිළිබඳව අපි ඔබට වාර්තා කළා. අපිට දැන් පුළුවන්කම ලැබෙනවා පුවත්පත්වල වාර්තා කර තිබෙන කාටුන් දෙසට අවධානය යොමු කරන්න.
අදවසේ උපහාසය සහ සිනහව කැටි කරගත්ත කාටුන් මොනවද අපි සූදානම් සිළුමිණ පුවත්පතෙන් අද දවසේ කාටුන් බලන්න ආරම්භ කරන්න සිම්පල් මෑන් එඩික්ලික් අඳින සිම්පල් මෑන් කාටුනේ තමයි මේ දරුවෝ දේශීය වෙදකම දේශීය ඖෂධවල තියෙනෙත් විද්‍යාව තමයි ඒ ගැනත් හිතුවොත් හොඳයි මේ බැරෑරුම් වෙලාවේ කියලා මේ දේශීය වෛද්‍යතුමෙක්ද මන් දකිනවා දරුවෝ දේශීය වෙදකම දේශීය ඖෂධවල තියෙනෙත් විද්‍යාව තමයි ඒ ගැනත් හිතුවොත් හොඳයි මේ බැරෑරුම් වෙලාවේ කියලා මේ වෛද්‍යවරයෙක්ටද කොහෙද කියන්නේ බටහිර වෛද්‍යවරයෙක්ට මේ දේශීය වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් කියනවා වගේ අපිට නම් පේන්න තියෙන්නේ මේ දවස්වල බටහිර වෙදකමෙන් හරි කමන්නේ නැත්නම් දේශීය වෙදකමෙන් හරි කමන්නේ කොරෝනා හොඳ වෙනවා නම් අපි දැක්ක චීනේ අර මේ ඉන්හෙලින් නැත්නම් විශේෂම හුමාල ආසවනය කියලා අපි හඳුන්වන්නේ හුමාලයේ ආශ්වාස ප්‍රාශ්වාස කරන්න හුමාලයේ පාවිච්චි කළා ඒ කරන ප්‍රතිකාර ක්‍රමයක් චීනයේ පාවිච්චි වුණා බොහෝ පිරිසක් සුවය ලැබුවා මේ හින්දා ඉතින් අපේ තියෙන දේශීය වටිනාකමුත් පාවිච්චි කරලා කොරෝනා මර්ධනය කරන්න හැකියාව තියෙනවා ඉතින් බටහිරුණත් දේශීය වුණත් ලෙඩේ හොඳ වෙනවා නම් එච්චරයි ඒ අතරේ දේශීය පුවත්පතේ අසංග ඉන්දුනිල්ගේ සොරි සර් කාටුනේ අපි තෝරගන්නේ සමීර ඔව් දේශීය පුවත්පතට අසංක ඉන්දුනිල් ඇඳලා තියෙන සොරි සර් කාටුනේ මේ විදිහට දේශපාලකතුමෙක් ඉන්නවා සාමාන්‍ය වැසියෙකුත් ඉන්නවා ලංකාවට ණය ගෙවීමේ හැකියාව තවම තියෙනවලු කියලා කියනවා ඔව් ඔව් සර් තාමත් අපේ ලාවට හුස්ම වැටෙනවා කියලා කියනවා සාමාන්‍ය වැසියා. එහෙම තමයි සොරි සර් කාටුනෙන් කියන්නේ අතරේ සිලෝන් ටුඩේ පුවත්පතට MD වීරරත්න අඳින කාටුනේ මේ දෙබස් නෑ හැබැයි අපිට මේ චිත්‍රෙන් බලා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා කොරෝනා වෛරස් ටිකක් මේ දවස්වල මිනි පෙට්ටි උස්සගෙන යනවා කියලා තමයි ඔය කාටුනින් අපිට පේන්න තියෙන්නේ මරණ ප්‍රමාණය ඊයේ දවසෙත් අපි දැක්කා මරණ 4ක් වාර්තා වෙලා තිනවා ඊට කලින් පෙරේද දවසට කලින් දවසේ මරණ 5ක් අපිට අහන්න ලැබුණා ඉතින් මේ තමයි තත්ත්වය මොන රටක වුණත් කොහේ වුණත් කොරෝනා හැදුනොත් ඉතින් මරණ ප්‍රමාණයක් සිද්ධ වෙනවා අපි දකිනවා ඇමරිකාවේ දවසකට 1000කට වැඩි මරණ ප්‍රමාණයක් සිද්ධ වෙනවා අපේ රටේ සිද්ධ වෙන මරණ ප්‍රමාණය අඩු කරගන්න අපි හැමදෙනෙක්ම දායක වෙමු ලෙඩේ තියෙනවා නම් හංගන්නත් එපා අපි දැක්ක බොහෝ පිරිසක් අර මිය ගිහිලා තිබේ ගෙවල් වල වයසක උදවිය ඒ හින්දා වයසක උදවියට අපහසුයක් තියෙනවා නම් වෛද්‍යාංශ වලට දන්වන්න පැකිලෙන්නත් එපා කියලා අපි මතක් කරනවා ඒ අතරේ දේශීය පුවත්පතට අඳින තවත් කාටුනයක් මේ බලන්න මේ කවුද ඉන්නේ කියලා බලන්නකෝ මේ ඉන්නේ පවිත්‍ර ඇමතිතුමිය වගේ අපිට අර එතුමියගේ කොණ්ඩෙන් අඳුර ගන්න පුළුවන් මේ කවුද ඉන්නේ කියලා පවිත්‍ර ඇමතිතුමිය දැන් මේ දවස්වල මේ කොරෝනා ජලාශකද කොරෝනා මුහුදකද මන්දා ගිලෙන්න යනවා ඔය අතරේ වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නේ මොකද්ද මේ මුට්ටියක් තමයි අල්ලගෙන ඉන්නේ අර එතුමිය පිරිත් පැන් ඉහින්න ගිහින් ඒ වෙච්ච සිද්ධියට අදාළව බොහෝ දෙනෙක් විවිධ කතා කියනවා ඒ අතර තමයි ওই විදිහට ඇඳලා තියෙන්නේ කොරෝනා මර්ධනය කරන්න පිරිත් පැන් වලින් හරි මොන ක්‍රමයකින් හරි මර්ධනය කරන්න හැකියාවක් තියෙනවා නම් ඉතින් ඒක කොච්චර වටිනවද ඉතින් මේ විවිධ කතා කියන අයටත් අපි කියන්නේ කතා කියන්නේ නැතුව මොකක් හරි මේ කොරෝනා මර්ධනය කරන්න වැඩපිළිවෙලක් ගේන්න උදව්වක් දෙන්න නිකන් අනවශ්‍ය විදියට කතා බහ සිද්ධ කරන්න නැතුව කොහොමුණත් ඉතින් ඇමතිතුමියක් විදියට තුමිය සෑහෙන වෙහෙසක් මහන්සියක් දරන බව අපිට හොඳටම පේන්න තියෙනවා. ඒ අතරේ දේශීය පුවත්පතට අද දවසේ අසංග ඉන්දුනිල් අඳින තවත් කාටුනයක් මේ බලන්න මේ ඉන්නේ කවුද කියලා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් ඉන්නේ කොරෝනා වෛරසයේ ගාවටම ගිහිල්ලා එතුමා ටෙලිෆෝන් එක කනට තියනා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ පිටිපස්සෙන් හැබැයි ඉතින් එතුමාට කඩු කිනිසි ප්‍රහාරත් තෙල්ල වෙනවා ඔය අතරේදී ටෙලිෆෝන් එක ගිහින් කොරෝනා වෛරසයට යට වෙච්ච කෙනෙක්ට තමයි මේ කනට තියන්නේ ටෙලිෆෝන් එක කොරෝනා වෛරසයේ සාමාන්‍ය මිනිස්සුන්ව තලලා පෙළලා දාලා යට කරලා ගිහින් එහෙම යට වෙච්ච කෙනෙක් ගාවට ගිහිල්ලා ටෙලිෆෝන් එක කනට තියලා සුව දුක් අහනවා හැබැයි ඉතින් මේ වෛරසය පොඩ්ඩක් එහාට මෙහාට කරලා මේ මිනිස්සයාට නැගිට ගන්න උදව්වක් දුන්නා නම් ඔయిత වැඩිය වටිනවා කොහොම හරි පිටිපස්සෙන් කඩු පිහි පහරවල් එල්ල වෙනවා වගේත් අපිට පේන්න තියෙනවා මේ දෙවියන් පුවත්පතට අද දවසේ අඳින කාටුනයක් බලන්න මේ ඉන්නේ කවුද කියලා මේ අපේ ජනාධිපතිතුමා එක පැත්තක ඉන්නවා අනිත් පැත්තේ ඉන්නේ හමුදාපතිතුමා වගේ කෙනෙක් පොලිස්පතිතුමා වෙන්නත් පුළුවන් කොහමරි හමුදාපතිතුමා වගේ කෙනෙක් තමයි අපිට පේන්න ඉන්නේ බස්නාහිර ඇඳිරිය 9 වෙනිදා ඉවතට කියලා දැන් පිටිපස්සේ පෝලිමට ලෑස්තිලා ඉන්නවා සාමාන්‍ය මහ ජනතාව වාහන වලින් පයින් යන උදවිය ඒ අතර හැබැයි ඉතින් අර විශේෂත්වයක් තියෙන හැමෝම මාස්ක් දාගෙන ඉන්නා වගේ තමයි පේන්න තියෙන්නේ මීටරේ පරතරේ නම් පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නේ හැබැයි ඉතින් 9 වෙනිදා රට විවෘත කළාට පස්සේ මහ ජනතාවට බස්නාහිර පළාත විවෘත කළාට පස්සේ අනේ අපි ඉතින් වැඳලා කියන්න ඕනේ සමහර වෙලාවට මේ
මාස්ක් දාගෙන ඉන්න, මීටරේ පරතරේ තියාගෙන අත් දෙක පුළුවන් හැම වෙලාවකම හොදන්න කටයුතු කරන්න කියලා. අපි කාටුන් අවසන් කරන්න අද දවසේ තෝරගන්නේ අනුරාධ හිරිපිටියගේ හිටිවනය කවිය. අපි බලමු කවිය. යන විට ඇඳිරි නීතිය ගැන සීන් පිරී ගේටම කෑම අරගෙන එන ප්ලෑන් හරි. කැසිනෝ වහනවා එනමුත් බාර් අරි 5000 ළඟදී හමු වෙනවා don't worry. යන විට ඇඳිරි නීතිය ගැන සීන් පිරී ගේටම කෑම අරගෙන එන ප්ලෑන් හරි. කැසිනෝ වහනවා එනමුත් බාර් අරි 5000 ළඟදී හමු වෙනවා don't worry කියලා අනුරාධ හිරිපිටියගේ හිටිවනේ කවියෙන් ලියන්නේ. ওই 5000 දුන්නට ඉතින් 5000 දෙන්නේ මේ බාර් එක ගාවට ගිහිල්ලා පොලිමේ ඉන්න නම් නෙවෙයි. ගෙදර අවශ්‍ය අනික් අයට බඩු මුට්ටු ගෙදරට අවශ්‍ය බඩු බාහිර ආදිය ගන්න. ඒ හින්දා ඒ ගැනත් හිතන්න. විශේෂයෙන්ම දෙමව්පිය තාත්තලා අම්මලා වුණාම දරුවෝ ගැනත් ටිකක් හිතන්න ඕනේ. පවුලේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ. මේ හැම දෙයක් ගැනම ටිකක් සිහිය තියාගෙන වැඩ කටයුතු කරන්න. පසුගිය කාලේ පසුගිය වෙලාවේ රුපියල් 5000 දීපු වෙලාවේ බාර් ළඟ අපි දැක්කා පොලිම තිබුණු හැටි. ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක්ක අපි මේ ගත කරන කාල සීමාව විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය නිරෝධයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාල සීමාවක් රටේම කොරෝනා අවදානමත් එක්ක ගත කරන්න සිද්ධ වෙන කාල සීමාවක්. මේ කාල සීමාව බොහොම අවධානයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕන කාල සීමාවක්. ඔය අතරදී අවදානමත් එක්ක ගත කරන හින්දාම සමහර වෙලාවට අපි අනවශ්‍ය විදිහට හිතනවා වැඩි, කලබලකාරී විදිහට හැසිරෙනවා වැඩි. අපි දැක්ක දැන් පහුගිය දවස්වල විශේෂයෙන්ම බොහෝ දේවල් සිද්ධ වෙනවා. මේ මිනිස්සුන්ගේ හිත, මානසිකත්වය මේ හැම දෙයක්ම ටිකක් අර දුර්වල මට්ටමකට ඇවිල්ලා කියලා සමහරලාට හිතෙනවා. අපි සූදානම් මේ ගැන වඩාත් කතා කරන්න, වඩාත් මේ පිළිබඳව අවධානය යොමු කරමින් වැදගත් සංවාදයකට යොමු වෙන්න අපි ආරාධනා කළ අද දවසේ මැදිරියට බොහොම විශේෂ චරිතයකට අපි හඳුනා ගනිමු කවුද කියලා. එතුමන් ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මනෝවෛද්‍ය හෙන් කුමාර නායක මහත්මයා. සුබ දැසනක් ඔබතුමන්ට. සුබ දැසනක්. අපිට අර හොඳටම දැකලා පුරුදු කෙනෙක් අපිත් එක්ක නිතරම එකතු වෙනවා වෛද්‍යතුමා. වෛද්‍යතුමා දැන් අර ආරම්භයේදී කිව්වා වගේම මේ ගත කරන කාල සීමාව ටිකක් අර බැරෑරුම් කාල සීමාවක්නේ, අවබෝධයෙන් අවධානයෙන් යුතුව ගත කරන්න ඕන කාල සීමාවක්. ඒ අතරදී අර අපි නොදන්නා දෙයක් එක්ක තමයි අපිට හැසිරෙන්න වෙලා තියෙන්නේ. කොරෝනා වෛරසය අපි හඳුනන්නේ නැහැ, අපිට පේන්නේ නැහැ. ඒ අවදානමත් එක්ක ගත කරනකොට අපේ හිත සමහර වෙලාවට paludu වෙන අවස්ථා වැඩි. මානසිකත්වයේ ටිකක් අර අවුල්කාරී ස්වභාවයක් ගන්නවා වැඩි. අපි දැක්කා පහුගිය කාලේ පුරාම මේ රටක් විදිහට අපේ රටේ සියදිවි නසා ගැනීම පිළිබඳව බොහෝ සෙයින් අහන්න දකින්න හම්බුණා. දැන් කොරෝනා මේ ව්‍යාප්තියත් එක්කම අපිට දකින්න හම්බුණු කාරණාවක් තමයි 22 වෙනි කොවිඩ් ආසාදිත මරණය සියදිවි නසා ගැනීමක් විදිහට තමයි අපිට වාර්තා වුණේ. කොහොමුණත් මේ පිළිබඳව වෛද්‍යාංශ ඒ වගේම සෞඛ්‍යාංශ අවධානයෙන් කටයුතු කළා. ඒ අතරදී ජනතා විදිහට අපි දකිනවා මේ ටිකක් මනස ටිකක් අවුල් වෙලා මේ දවස්වල. මොකද්ද මේකට හේතුව? මෙහිම මේ සිද්ධ වෙන්නේ ඇයි වෛද්‍යතුමා? ඔව් ඇත්තටම නජිත් දැන් අපි බැලුවොත් එහෙම මේ දවස්වල ඇති වෙන මානසික පීඩනය ගැන අපි එච්චර වක් සෞඛ්‍යාංශ ඔබතුමා කිව්වා වගේ සෞඛ්‍යාංශ මේ හැමදේනම සැලකිලිමත් වෙන්න ඕන. කොවිඩ් විතරක්ම නෙවෙයි කතා කරන්න, මේකත් එක්ක එන මානසික පීඩනය. දැන් වක් කලාට රස්සාව නැති වෙලා, භාගයයි වැටුප හම්බ වෙන්නේ, දරුවෝ ඈත් වෙලා, එක්ක දරුවෝ ගෙදර තනි වෙලා, එක්ක දරුවන්ට ඉස්කෝලේ යන්න නැහැ, තමන්ගේ දරුවා පිටරට. ඒ වගේම ඇමරිකාවේ මම දැක්ක සමහර සමීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා මේ හුඟා ලොකුම පීඩනයක්ලු කාට කොවිඩ් හැදෙයිද කියලා පවුලේ අයට ඇති වෙන භීතිය. يعني මට හැදෙයිද, මගේ දරුවට හැදෙයිද, මගේ භාර්යාවට හැදෙයිද, නැත්නම් තාත්තා රස්සාවට යනවා, තාත්තට හැදෙයිද. මෙන්න මේ වගේ ලොකු භීතියක් තියෙනවා කියලා 70%කට වැඩි ජනතාවට ඇමරිකාවේ සමහර සමීක්ෂණ වලින් පෙන්වලා දීලා තිනවා. අපේ තාම එවැනි හරියට සමීක්ෂණ නැහැ මේ. නමුත් අපි දැක්කා ඔබ කිව්ව විදියට 22 වෙනි කොවිඩ් බැලුවොත් එහෙම මේ තරුණයා අවුරුදු 22ක තරුණයෙක් මරණ පරීක්ෂණයේදී හොයාගත්ත මෙහු සියදිවි නසා ගැනීමක් කියලා. ඒ වගේම පස්සේ බලනකොට මොකට කොවිඩ්ත් ආසාදනය වෙලා තියෙනවා. ඒතර අපි බලන්න ඕනේ මේ කොවිඩ් එක්ක ඇති වෙන දැඩි ආතතිය, මානසික පීඩනය කොහෙන් කෙලවර වෙන්න පුළුවන්ද කියලා. නමුත් දැනටම සමහර රටවල් වල, යුරෝපීය රටවල් වල සමීක්ෂණ වලින් පෙන්නනවා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය සිතුවිලි හුඟක් වැඩි වෙලා තියෙනවායි කියලා මේකත් එක්ක. මේකට හේතු කීපයක්ම පෙන්නලා දීලා තියෙනවා නජිත්. එක හේතුවක් මම කිව්ව හේතු ඊට අමතරව හුඟක්ම
ඔය මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය මත්පැන් වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය හුඟක් වැඩි. දැන් මේ දවස්වල අපිට ලැබෙන දුරකථන වලින් අපි දැක්ක වෙනද කාලක් බොන මිනිහ දැන් 3 කාලක් බොනවා මිනිස්සයා. ඒ වගේම වෙනද සිගරට් 5ක් බොන මිනිස්සයා දැන් සිගරට් 10ක් බොනවා. හුඟක් අපිට දුරකථන වලින් ලැබෙනවා මගේ ස්වාමියා මෙහෙමයි, මගේ පුතා මෙහෙමයි, මගේ පුතා හෙරොයින් මෙහෙම ගන්නවා, මගේ පුතා අයිස් ගන්නවා. ඒ හේතුව මේ නිදහස වැඩි වෙලාද නැත්නම් අර සාමාන්‍ය මේ ගැන හරි සමීක්ෂණයක් තියෙන්න ඕනේ කියලා නජිත් මම විශ්වාස කරනවා. මම හිතනවා එක පැත්තකින් හුදකලා වීමද, අනිත් පැත්තෙන් gedara තනිවීමද, අනිත් පැත්තෙන් ඉච්ඡා බංගත්වයට බලාපොරොත්තු රහිත වීමද, මට කවද ඉස්කෝලේ යන්න පුළුවන් වේද, මගේ රස්සාව හම්බ වේද, මගේ පඩිය හරියට කවද හම්බ වේද, මගේ අනාගතයට කුමක් වේද, මට එක්කෙනෙක් හම්බුණා ඔහුට ජීවිතේ මේ පා වෙලා මේ රටේ යන්න ප්ලෑන් කරගෙන සේරම ඉඳලා වීසා ආරම්භයක් ලැබෙන්න තිබුණේ මේ දෙසැම්බර් මාස වෙනකොට. නමුත් දැන් ඒව සේරම අවුල් වෙලා. ඉතින් එතකොට ඔහු දැන් දරුණු විදියට මත්පැන් වලට ගොදුරු වෙලා. මම මේක ඔබට කතාව මේ සියදිවි නසා ගැනීම ඉතිහාසයේ බැලුවොත් එම අපේ රටේ නජිත් ඔබ දන්නවද 1996 දී අපි ලෝක ක්‍රිකට් වාර්තාව තිය වර්ල්ඩ් කප් එක ගත්තා. ඒ වර්ෂයේ ඊට සමාන්තර ලෝකයේ වැඩිම සියදිවි නසා ගැනීම වාර්තා වුණේ ලංකාවේ. අපි ගිනස් පොතටත් ගියා. ඒ වර්ෂයේදීම. ඉතින් ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම වැඩි රටක්. තවමත් 3400ක් විතර එක අවුරුද්දකට සියදිවි නසා ගන්න. තමන්ගේ ජීවිතේ නැති කර ගන්න නොයෙකුත් ක්‍රමවලින්. මේ තරුණ කොටස් සුගා අවුරුදු 25ත් 45ත් 50ත් අතර අය. ඉතින් මේ විශාල පීඩනයක් අපේ තාරුණ්‍ය ඇතුලේ තියෙනවා කියන එක මේකෙන් පේනවා. මම පුංචි කතාවක් කියන්නම් මේ කොවිඩ් කාලේ ඇති වෙච්ච සිද්ධියක්. දැන් මට මතකයි ගිය සැරේ කොවිඩ් කාලෙට රටම වහලා තියෙනකොට ඇදිරි නීතිය දාලා තියෙනකොට මට මතකයි එක නර්ස් කෙනෙක් ජාතික රෝහලේ කතා කළා මගේ අයියා කෙනෙක් එක්කන් ඉන්නවා ඉතාත්ම හදීසිය කියලා මම ගෙන්නගෙන බැලුවම ඔහු අපි මුනිදාස කියලා හිතමු. ඔහුට හાર્ඩ්වෙයාර් එකක් තිබුණා. ඔහු ළඟ 5 දෙනෙක් වැඩ කරා. දරුවෝ දෙන්නෙක් හිටියා. එක දරුවෙක් පිටරට ඉගෙන ගන්නවා. හොඳට ව්‍යාපාරේ කරගෙන ගියා. මේ කොවිඩ් එක්ක ව්‍යාපාරේ වැටුණා. වැටුණත් එක්කම ඔහුට පඩි දෙන්නත් උනා භාගයක් විතර වැඩ කරන අයට. දරුවට සල්ලි යවන්න ඕන මාස 3කට සැරයක් ලක්ෂ 2ක් විතර පිටරට ඉගෙන ගන්න දරුවට දැඩි ලෙස මානසික පීඩනයට වැටුණා. ඔහු වෙනද පාටියකට ගිහිල්ලා සතියට එක දවසක් ඇල්කොහොල් ටිකක් ගත්තේ. ඔහු දිගටම බොන්න පටන් ගත්තා. ගෙදර ඉඳගෙන පොඩ වැඩි කරගෙන යනකොට ඊට පස්සේ භාගයක් බීලා දැන් 3 කාලක් විතර බොන්න පටන් ගත්තා. මෙහෙම ඉන්නකොට දවසක් මෙහෙම හිටියා. හැබැයි බිරිඳ එක වෙනස්කම් දැක්කා. දැක්ක දේවල් තමයි හරියට තරහ යනවා. බොන ප්‍රමාණය වැඩි. වෙනද වගේ නිින්ද යන්නෙත් නෑ, බිව්වොත් නිින්ද යනවා. වෙනද වගේ කන්නත් බෑ, බිව්වොත් කන්න පුළුවන්. වෙනද ඊළඟට අර දරුවත් එක්කත් විතරම රණ්ඩු වෙනවා. ඊළඟට මෙයා මේ වාඩි වෙලා ඉන්න ගමන් වෙනද වත්තට ගිහිල්ලා එළවලු ටිකක් වවලා ඒ පර්චස් 20ක් විතර තියෙනවා පිළියන්දල ප්‍රදේශේ. එක්තරා විදිහක සතුටින් හිටි මිනිස්සෙක් කියනවා. ඉතින් බිරිඳ කියනවා මෙයා කාලයක් ඉඳන් මෙහෙම දේවල් කියන්න පටන් ගත්තා. මට ජීවිතේ වැඩක් නැහැ. මැරුණා නම් හොඳයි. මං කොහේ හරි යනවා. මහාන වෙනෝ ගිහිල්ලා. මේ කිසිම මේක බොරු වැඩක් මේ ජීවිතේ කියන්නේ. මෙන්න මේ වගේ. ඉතින් අපේ සමාජයේ විශ්වාසිකත් තුනේ නජිත් කියන මිනිහා කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මේකත් එච්චර ගණන් ගත්තේ නැතේ කිව්වා බිරිඳ. මෙහෙම යනකොට ටික දවසක් යනකොට එක දවසක් උදේ පාන්දර තේ කරගෙන යනකොට මොහු ලියුමක් ලියනවලු. ලියනකොට මේ ලියුමේ ලියනවලු මගේ බිරිඳ මාළනී වෙත. මට හරිම කනකාටුයි. මට ජීවිතේ පා වෙලා. මං ජීවිතෙන් සමුගන්න තීරණය කළා තියෙන්නේ. දැන් මේ ලියුමේ මේ බිරිඳ බල හොරෙන් බලගෙන මොකද්ද මේ කරන්න කියලා. ඉතින් මම සියලුම දේපල ඔබ වෙත හරවලා තියෙන්නේ. ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දරුවත් මෙහෙම බලා ගන්න. මේ තියෙන ඉඩමත් විකුණන්න. විකුණලා ඉවර වෙලා පිට රටින් ඉන්න දරුවටත් වියදම් කරන්න. මේ ලියුම එකපාරෙන් උදුරලා අරගෙන බැලුවම මෙහාට එදෙලව රත් වුණා මේ මොකද වෙන්නේ යන්නේ කියන එක. ඒ කියන්නේ ජීවිතය නැති කරගන්න තීරණය කළා. මෙතන ඉතාත්ම විදගත් විද්‍යාත්මක පණිවිඩයක් තියෙනවා. ලෝක සමහර විට වෛද්‍යතුමා තව මොහොතක් හරි ප්‍රමාද වුණා නම් හැබැයි ඊට පස්සේ මෙහෙම දෙයක්ත් වෙනවා. මේ ඉන්න අතරේදී මේ පුච්චලයා සමහර වෙලාවට මේ කාලේ කිව්වලු දැන් දිගටම මත්පැනුත් ගන්නවා. මේ කාලේ කියනවල අර එකේ කිව්ව පේනවා කියලා. තමන් ළඟ වාඩි වෙලා එක්කෙනෙක් ඉන්නවා. එතකොට තමන් ළඟ ඉන්න එක්කෙනෙක් නැගිටලා යනවා වගේ පේනවා. කාමරේට එක්කෙනෙක් එනවා වගේ පේනවා කාන්තාවක්. ඉතින් මේව දැක්කම තමන්ගේ නෝනට කිව්වලු මට මට එකේ කිව්ව පේනවා මෙන්න මේ වගේ. මොකද දන්නේ
එතකොට නෝන හිතුවේ ගෙදරට භූතෙක් වැහිලා කියලා. ඉතින් භූතෙක් වැහිලා මම පස්සේ මේ විස්තර කරන්න ඇයි කියලා මෙහෙම වෙන්නේ. විස්තර කියලා ඒ පාර මෙයාගේ කේන්ද්‍රය අරන් ගියාට පස්සේ කිව්වලු ලොකු අපලයක් තියෙනවා. ජ්‍යොතිෂ වේදිකෙක් කිව්වලු මේකට ලොකු සුරයක් දාන්න ඕනේ කියලා 40000ක් වියදම් කළා ලොකු යාගයක් කළා සුරේකුත් දැම්මලු. ඒ කියන්නේ ගෙදරට භූතෙක් වැහිලා. එතකොට දැන් නමුත් අර සුරය දැම්මම දවස් දෙක තුනක් දැක්කේ නැතුව දැන් ආයිමත් පේනවලු. දැන් ඔබට ප්‍රශ්න කීපයක් ඇති වෙනවා. ඇත්තටම මේ මුනිදාස කියන මේ පුජ්‍යලයාට මොකද වෙලා තියෙන්නේ? එකක් තමයි සියදිවි නසා ගැනීමට කල්පනා කිරීම. දෙක තමයි දිගටම මත්පැන් දීම. එතකොට මත්පැන් ගැනීමත් සියදිවි නසා ගැනීමත් අතර සම්බන්ධයක් තියෙනවද? නදි. ලංකාවේ ඔය 3500ක් විතර මම කියන්නේ වාර්ෂයකට සියදිවි නසා ගන්නවා කියලා. මේකෙන් තුනෙන් එකක්ම දිගටම මත්පැන් ගන්න අය. මත්පැන් දිගටම ගන්නකොට මානසික අවපීඩනයේ ලක්ෂණ එනවා. මොළයේ තියෙන ඩෝපමීන් සෙරටොනින් කියන රසායනික අඩු වෙනවා. වෙනස් වෙනවා. එතකොට මත්පැන් ගන්න මුල් කාලයේ සතුටක් තිබුණත් දිගටම ගන්නකොට ඒ සතුට නැති වෙලා යනවා. ඉතින් දැන් වෙලා තියෙන්නේ මේ සියදිවි නසා ගැනීමට මොහුගේ සිතුවිල්ලට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ කොවිඩ් එක්ක ආපු පීඩනය. මනෝවිද්‍යාඥයෝ කියන කෙනෙක් යම්කිසි පීඩනයක දිගටම හිටියොත් ආතතියක මොළයේ රසායනික වෙනස්කම් ඇති වෙලා මානසික අවපීඩනයට යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මොකද්ද මෙතෙන්ද කියන්නේ? පැහැදිලිව ප්‍රජාවට කියලා දෙන්න මාධ්‍යයේ තියෙන යුතුයකමක් කියලා මේ දවස්වල මානසික අවපීඩනයේ ලක්ෂණ. මොකද මානසික අවපීඩනය තමයි සියදිවි නසා ගැනීමට ප්‍රධානම හේතුව. කුඹුරු පාළු වීම නෙවෙයි, රස්සාව නැතිවීම නෙවෙයි, එහෙම නැත්නම් ආදරවන්තයා නැතිවීම නෙවෙයි, ඈත් වීම නෙවෙයි. ඒකත් එක්ක එන පීඩනය දරා ගන්න බැරි වුණාම මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යවල වෙනසක් වෙනවා. ඩෝපමීන් සහ සෙරටොනින් කියන. මේකෙන් තමයි අපිට සතුට එන්නේ සේරම. ඒවා පහළ වැටෙනවා. දැන් මත්පැන් එක තවදුරටත් පහළ වැටෙනවා. ඒක තමයි මේ පුජ්‍යලයට ජීවිතේ පාවුනේ. හොඳයි. අපිට මොහොතක් දෙන්න අපි සූදානම් විරාමයක් ලබා ගන්න. අපිට බොහෝ දේවල් තියෙනවා වෛද්‍යතුමත් එක්ක කතා කරන්න. දැන් අර කියපු කාරණාත් එක්කම තව බොහෝ දේවල් අහන්න තියෙනවා. ඔබට එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අපි කතා කරමින් ඉන්නේ ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමන් මනෝවෛද්‍යන් කුමාරනායක මහත්මයාත් එක්ක. දැන් මේ කාල සීමාවෙදී බොහෝ වෙලාවට මානසික පීඩාවන්ට ලක් වෙනවා වැඩි. වෛද්‍යතුමාර කිව්වා වගේම දැන් ඔබතුමන් අර කියාගෙන ආපු කතාවේ මේ කොහොමද දැන් ප්‍රතිකාර කළේ? දැන් අර ඔබතුමන් සඳහන් කළා විවිධ රූප පේනවා මේ මත්පැන් පානය කළාම විවිධ දෙනා ගමන් කරනවා වගේ පේනවා කියලා. මොකද හේතුව? ඇත්තටම ඊට හේතුව දැන් මොළයේ දැන් දිගටම බොනගෙන ඉත්තේ රසායනික වෙනස්කම් රාශියක් වෙනවා. ඒකත් එක්ක මනෝවිද්‍යාඥයෝ කියනවා ඇල්කොහොල් ඉන්ඩියුස්ඩ් හැලුසිනෝසිස් කියලා. ඒ කියන්නේ භ්‍රාන්ති පේන්න පටන් ගන්නවා. ඒ දිගටම බොනගෙන ඉන්න දෙයක්. භ්‍රාන්ති. ගැහණු පේනවා, එක එක දේවල් පේනවා. කට්ටිය හිතන්නේ මේවා මේ හොල්මන් කියලා. හොල්මන් නෙවෙයි, මනසේ රසායනික වෙනස්කම් නිසා. ඔව් මගෙන් අහපු ප්‍රශ්නයක්. ડોක්ටර් මට මේකත් සනීප කළා. මං කිව්වා බය වෙන්න එපා. ඔයාට දවස් 7ක් රෝහලේ නවතින්න. ප්‍රතිකාරයට කියන විසානුකරණය කියලා. ඩිටොක්සිෆිකේෂන්. මොකද අර ඇබ්බැහි වීමට තියෙන ආසාව, ගිජුකම, එක පස්සේ යාමට තියෙන ආසාව, බීමත්කමට තියෙන ගිජුකමට මේ දවස් 7ට තියෙන විශේෂ ප්‍රතිකාරයක්. අපි විශේෂ ඖෂධ භාවිතා කළා සේලයින් එක්ක. ඔබට දවස් 7යි මට දෙන්න. මම සම්පූර්ණයෙන් ඔබගේ මනස අනිත් පැත්තට හරවලා දෙන්නම් කියලා. බොහොම කෙටි ප්‍රශ්නයක්. අර මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ටත් ওই ප්‍රතිකාරය ලබා දෙනවද? ඇත්තටම ඇබ්බැහි වීමට තමයි. ඇබ්බැහි වීම කියන්නේ නජිත් ලක්ෂණ බොහොම වැදගත් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ක්‍රේවින්, ගිජුකම. දෙක තමයි කම්පල්සිව් බිහේවියර්. ඒක පිටිපස්සේ දුවලා යන්න තියෙන ආශාව. තුන්වෙනි තමයි ටොලරන්ස්. ටොලරන්ස් කියන්නේ අපි පොඩ්ඩක් ගත්තොත් ටික කාලයක් යනකොට ටික වැඩි කරන්න ඕන. අද බොන ප්‍රමාණය තව මාස 5ක් ගියාම මදි ඇඟට. මෙන්න මේක තමයි දරුණුකම මත්පැන් වල තියෙන. මේකට කියනවා ටොලරන්ස් කියලා. මෙහෙම තමයි ඇබ්බැහි වෙන්නේ. එතකොට ඇබ්බැහි වුණ කෙනෙක්ට ස්ථිර වශයෙන්ම නවත්ත ගන්න බෑ. ඇයි නවත්තන්න බැරි? නවත්තන්න ගියොත් වෙවුලන්න පටන් ගන්නවා, නිින්ද යන්නේ නැහැ, නරක හීන පේනවා, ඇඟට පණ නැහැ, වැඩ කරන්න බෑ. මෙන්න මේ ලිංගික ආශාව නැති වෙලා යනවා. මොකද ලිංගික බලහීනතාවයක් එනවා අන්තිමේදී කාලයක් බොනකොට. ඇත්තටම මේ පුජ්‍යල අපි නැවැත්තුවා දවස් 7ක්. විසාණු හරණය කියන මේ ඩිටොක්සිෆිකේෂන් කියන අපි ඖෂධ ප්‍රතිකාරය කළා උපදේශනයට යොමු කරා. ඇයි මේ උපදේශනය? ජීවිතේ නැවත හදාගන්න, බලාපොරොත්තු ඇති කරන්න, දරුවන් ගැන බලාපොරොත්තු ඇති කරන්න, ලිංගික ආශාව ඇති කරන්න, ඇඟට නැති වී ගිය ශක්තිය ලබා දෙන්න,
අවශ්‍ය සිතුවිලි කළමනාකරණය කරන්නේ කොහොමද? ව්‍යායාම කිරීමේ වැදගත්කම මෙහෙම යොමු කරාම මොහු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පැත්තුණා. ඒ නිසා මේක සුරයක් දාලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නදි. මේක ඊටාම මනෝවිද්‍යානුකූලව මනස වෙනස් කළා මොහු එළියට ගත්තා. අදත් ඔහු සතුටින් ඉන්නවා. අදත් ඔහු කියනවා මගේ ජීවිතේ බේරුණා. එතකොට ඇයි මේ මත්පැන් සහ සියදිවි විනාශ ගැනීම අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ දිගටම මත්පැන් ගත්තොත් මේකෙන් කියන්නේ නැදිත් මං කාටවත් බොන්න එපා කියලා නෙමෙයි. මනෝවිද්‍යාවේ කිසි තැනක බොන්න එපා කියලා නැහැ. මොකද මම දන්න කට්ටිය ඉන්නවා පාටියට ගිහිල්ලා විතරක් බොනවා. කාටවත් හානියක් නැහැ. Tamanට හානියකුත් නැහැ. සතිය අන්තිමට පොඩ්ඩක් බොනවා යාළුවොත් එක්ක තියලා කාටවත් හානියක් නැහැ. එහෙම පාලනයක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ ඇබ්බැහි වුණු ගිජුකමෙන් ඒක පිටිපස්සේ යන මේ බේබත් එක්ක කොහොමද මේකෙන් එළියට ගන්න කියලා තමයි මම මේ හොඳට විස්තර කරලා කිව්වේ. ඔය අතර වෛද්‍යතුමා අපි දැන් දකිනවා මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක මේ කොරෝනා වසංගතයත් එක්ක අපි අර යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කිව්වනේ නිතර සබන් යොදලා අත් සෝදන්න කියනවා. එතකොට තවත් බොහෝ දේවල් gedara සමහරලාට ආරක්ෂිත පරිසරයක ඉන්න කියන මේ දේවල් එක්ක අපි දකින සමහර වෙලාවට බොහෝ පිරිසක් අර හැම විනාඩි 5කටම තප්පර 20කට 30කට පාරක් අත් හොදන කට්ටිය ඉන්නවා. අර ගියක් එහෙම බැලුවොත් එහෙම gedara දොර වහලාද කියලා බලනවා. අර වෛරසයට සමහරලාට දොරෙන් ඉන්න හැකියාවක් තියනවාද කියලාත් අපි විශ්වාස කරනවා. කොහොම වුණත් ඉතින් අර පරිස්සම වැඩි. මේක මානසික රෝගයක්. ඇත්තටම වැදගත් දෙයක් ඔබ අහන්නේ. මම මේ ළඟදී ලිපි කීපයක්ම කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ දවස්වල ඔය ලෙඩේ හොඳටම වැඩි වෙලාලු මේ කොවිඩ් එක. මොකද්ද ඔය ලෙඩේ? ග්‍රස්ටිය. මම ඔබට කතා ග්‍රස්ටියේ ලක්ෂණ දෙකක් තියෙනවා. හොදනවා ඉවරයක් නැහැ. එක සැරයක් හොදලා 10 සැරයක් හොදනවා. තවමත් විස බීජ. ඊළඟට මට ආව ගර්ල් කෙනෙක් සුමාලි කියලා අවුරුදු 17යි මාස 6ක් වෙනවා මේ තත්ත්වය ඇවිල්ලා. මේ කාලේ තමයි මේ ලෙඩේ මතුවෙන්නේ උගා. මාත් මේ වොෂ්රූම් එකට ගියාම නාන්න ගියාම පැය දෙකක් නානවා. අම්මා අහනවා මොකද මේ මෙච්චර වෙලා නාන්නේ කියලා. නෑ තාම ඇඟේ විස බීජ ගියේ නෑ. ඇයිගේ අත් දෙක බැලුවම නජිත් කොච්චර හොදලා තියනවද මේව සුදු වෙලා මේ ඇඟිලි ඇතුළට ෆංගස් දිලීරත් ඇවිල්ලා. හොදලා දැන් මේ දවස්වල අම්මා කියන හොද්දටම වැඩි. ඇයි විස බීජ කෙනෙක් කතා කරන්නේ? දැන් වෛරස් එක තියෙනවායි කියලා වෙනද 10 සැරයක් හොදපු එක්කෙනා දැන් ඔබතුමා කිව්වාගේ දැන් 20 සැරයක් හොදනවා. තව දෙයක් මෙයාගේ තිබුණා. දොරක් වැහුවද කියලා චෙක් කරන්න ගිහලා 10 සැරයක් විතර චෙක් කරනවා. පරීක්ෂා කරනවා. වහලද කියලා අයිමත් වෙනවා. අයිමත් කියලා අයිමත් බලනවා වහලද කියලා. ඊට අමතරව තවත් අපූර්ව ලක්ෂණයක් මෙයාගේ තිබුණා. මෙයාට තිබුණා ගෙදර බුද්ධ රූපයක් තියෙනවා. මෙයා බෞද්ධ පවුලක්. ඒතර බුද්ධ රූපයට කියලා දැක්කම බුදුහාඳුරන් පිළිබඳ අසභ්‍ය සිතුවිලි එනවා. දැන් ඔබ හිතයි මේ ඇයි මට කියනවා බලන්න ડોක්ටර් මං කොච්චර හොඳ බෞද්ධයෙක්ද? ඇයි මට මෙවැනි සිතුවිලි එන්නේ? මේකට කියනවා ග්‍රස්ටිය කියන මානසික රෝගය. මේ ග්‍රස්ටිය කියන මානසික රෝගයේ 3% විතර ඉන්නවා කියලා විද්‍යාඥයෝ කියන්නේ ප්‍රජාව තුළ. ග්‍රස්ටිය හැදෙන්නේ ඇයි? මේකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඥාන වලින් මේක එන්න පුළුවන්. සමහරට ඔබට තියෙනවා ඔබේ පවුල කෙනෙක්ට තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියනවා මේක හොයාගෙන තියෙන අර මොනොසයිගොටික් ට්වින්ස්ලා. අපි ගත්තොත් නිබුල්ලු ගත්තොත් එක්කෙනෙක්ට ආවොත් අනිත් එක්කෙනාට තියෙන සමජාතිය නිබුල්ලු ගත්තොත් එක්කෙනෙක්ට ආවොත් අනිත් එක්කෙනාට එන්න තියෙන හැකියාව 80%ක්. ඒකෙන් පේන්නේ ලොකු ඥානමය සම්බන්ධතාවය. දෙවෙනි එක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියමනක් තියෙනවා හොයා ගැනීමක්. ඒ කියනවා අපේ යටිහිතේ තියෙන අතෘප්තිකර සමහර ආසාවන් ඉඩ් එකේ. ඒ කියන්නේ ලිංගිකත්වයේ ප්‍රචණ්ඩත්වය මේවා නිසලෙස තෘප්තිමත් උනේ නැත්තම් ඒකත් පිට කරන ක්‍රමයක් කියලා ග්‍රස්ටිය. ඒ වගේම ග්‍රස්ටිය තියෙන කට්ටියගේ මොළයේ යම් වෙනස්කම් තියෙනවා කියලා ව්‍යුහාත්මක අද ස්කෑන් යන්ත්‍ර වලින් හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක, කෝඩේට් නියුක්ලියස් එක, අනිත් පැත්තෙන් බැලුවොත් එimhe තැලමස් කියන මේ හැඟීම් වලට අදාළ ලිම්බික් සිස්ටම් එකේ. එහෙනම් මේක පැහැදිලිවම නජිත් අසනීපයක්. පැහැදිලිවම ප්‍රතිකාර ගන්න ඕන වෛද්‍යවරයෙක්ගේ. ප්‍රතිකාර වලින් විතරක්ම සනීප වෙන්නේ නැහැ. මේ ලෙඩෙත් එක්ක ડિප්‍රෙෂන් එනවා. 60%ක් විතර කියන්නේ 3න් 1කට වැඩි සංඛ්‍යාවකට මේ ලෙඩේ තියෙන අයකට ජීවිතේ එපා වෙනවා, කලකිරෙනවා. ජීවිතේ නැති කරගන්න හිතන. මට මතකයි සුමාලි මගේ ළඟට යොමු වෙනකොට ජීවිතේ එපා වෙලා විභාග කරන්න හිතෙන්නේ නැහැ. ජීවිතේ නැති වුණා නම් මේම හොඳයි. ජීවිතේ නැතිවීමේ සිතුවිලි ශනිකව අපි ප්‍රතිකාර වලට යොමු කරා. ප්‍රතිකාර යොමු කරත් මතක තියාගන්න අද ලෝකේ හොයාගෙන තියෙනවා ප්‍රතිකාර වලට අමතරව ස්ථිර වශයෙන්ම උපදේශනය ඕන. මේකට කියනවා response prevention treatment කියලා. ඒ කියන්නේ දැන් මේකට වෙනමම මනෝචිකිත්සක ප්‍රතිකාර, සිතුවිලි ප්‍රතිකාර ක්‍රම තියෙනවා. හොඳයි වෛතුමා බොහොම කෙටි ප්‍රශ්නයක් දැන් ඔබතුමන් සඳහන් කරපු කාරණාත් එක්ක විශේෂයෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය ගැන කතා කළා. දැන් මත්ද්‍රව්‍ය ගත්තාම අපි දකිනවා සමාජයේ අයිස් මත්ද්‍රව්‍ය පහුගිය කාලේ ටිකක් පාවිච්චිය වැඩි වෙලා තිබ්බා. අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කළාමත් අර ජීවිතේ නැති කරගන්න හිතනවද? ඇත්තටම ඉතාම වැදගත් මේ ළඟදී මගේ ළඟට එක රෝගියෙක් ආව කැලණිය හරියෙන්
ඇත්තටම ඔහු බය වෙලා ආවේ. ඔහු කියන මගේ යාළුවෝ 3 දෙනෙක්ම පසුගිය මාස 2 ඇතුළත ජීවිතේ නැති කරගත්තලු. දැන් අයිස් කැත්තොත් එහෙම මීතයිල් ඇම්පිටමීන් කියන මෙත් ඇම්පිටමීන් කියන මේ විශේෂ රසායනික ද්‍රව්‍ය මේකේ තියෙන ලොකු උත්තේජයක්. ඇත්තටම මෙත් ඇම්පිටමීන් ගත්තම යුපොරික් ඇක්ෂන් එක ඉස්සෙල්ලා මෙන්න පුදුම සතුටක්. මට මේ අයිස් කියන වචනේත් පුදුමයි මේ අයිස් කියන වචනේ කොහොමද ආවේ කියලා. අයිස් වෙන්නේ නැහැ, හීතල වෙන්නේ නැහැ. මුළු ඇඟම අවදි වෙනවා. අපූර්ව සතුටක් එනවා. ඔබ නිකන් පාවෙලා වගේ ඔබේ තියෙන සේරම දේවල් ඇඟෙන් අයින් වෙලා ගියා වගේ. මම අයිස් කියන කට්ටියන් අහන ඔබට දැනෙන්නේ මොකද? ડોක්ටර් පුදුම සතුටක් හැබැයි හැදෑරෙන්නේ වැඩි කල් දැන් තියෙන්නේ නැහැ. දෙවෙනිකම අයිස් ගත්තම ලිංගික ආශාව වැඩි වෙනවා. ඒ කියන්නේ එක සැරයක් ලිංගික එකතු වෙන්නේ එක්කනට 4-5 සැරයක්. මට එක කපල් එකක් ආවා ඒ ලේඩි කියනවා මට එපා වෙලා තියෙන මෙයත් එක්ක ඉන්න. මෙයත් එක්ක මට 4 සැර 5 සැරයකට වැඩි ඉන්න ඕන. පස්සේ බලන ડોක්ටර් මෙයා අයිස් ගන්න ඕනේ. හැබැයි ඒකත් කවන්නේ. තව ටිකක් කලනකොට පැරනෝයා, සැකය නැමැති මානසික රෝගයක් ඇති වෙනවා. සැක නැමැති දේවල් පේන්න පටන් ගන්නවා. සැක විශේෂයෙන්ම තමන්ගේ ආදරවන්තී පැනව තමන්ගේ බිරිඳ ගැන මේක හරි භයානකයි. ඔබ දන්න එක රොයල් පාක් එකේ එක මිනි මැරුමක්. වෙන බැලුවොත් එහෙම ඒ කියන තරුණයා මේ මෙත්ඇම්ෆිටමීන් නැත්තම් එක්ටසි කියන මේ ඖෂධය අරන් තියෙනවා. මේකත් සැකේ යනවා. සැකයෙන් භයානක සැකයක් එනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ඇහුව ප්‍රශ්නෙට දැන් එන්නේ අන්තිම ප්‍රතිඵලය මොකක්ද? අයිස් එක්ක කාලයක් යනකොට මුළු ජීවිතේම එපා වෙනවා. එහෙනම් ඔබේ සතුට පටන් ගන්න දේ ඉවර වෙන්නේ එපා වෙලා ජීවිතෙන්. මගේ ළඟට දැන් මාස දෙකකට ඉස්සෙල්ලා තරුණෙක් කෙනෝ ජීවිතේ නැති කරගන්න උත්සාහය දරනකොට අම්මා දැකලා වෙලාවට කාමරයට යනකොට බෙඩ් ෂීට් එකක් දාගෙන බෙල්ලට ජීවිතේ නැති කරගන්න උත්සාහය අම්මා දැකලා අරගෙන ආවම බලනකොට මොහු අයිස් ගන්නවා. එහෙනම් ඔබ අයිස් වලින් නම් කවදාක්වත් මේ ජීවිතේ බේරෙන්නේ නැහැ. ඔබ අන්තිමේදී විනාශයක් කරාම යන්නේ. දරුණු මත්ද්‍රව්‍යයක් විදිහට කියනවා. මේ අයිස් නැත්තම් මෙත්ඇම්ෆිටමීන් කියන මේ එක්ටසි මේ සමානයි. සමාන මත්ද්‍රව්‍ය මේවා උත්තේජක කියලා තමයි කියන්නේ. හොඳයි. ඔබ එහෙම දෙයකට ගොදුරු වෙලා තියෙනවා නම් ඉක්මනින්ම යොමු වෙන්න ඕන ප්‍රතිකාර වලට බලාගෙන ඉන්න එපා. බලන්න ඔබේ දරුවගේ හැසිරීමේ වෙනසක් වෙනවනම්. ඕ නිින්ද යන්නේ නැහැ. දවසේම අවදි වෙලා රැට ලයිට් එක දාගෙන නිතර තරහ යනවා. ගෙදර ඉන්නේ නැහැ. නිතරම එළියට යනවා. මේවනි වෙනස්කම් ඔබ දැක්කොත් ඔබ හිතන්න කුමක් මත්ද්‍රව්‍යයට දරුවා ඇබ්බැහි වෙලා තියෙන්න පුළුවන්. ඉක්මනින් මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න කියලා තමයි කියන්නේ. හොඳයි. දෙමාපිය විදිහට අවදීන් ඉන්න ඕනේ. දරුවෝ ගැන අවබෝධයෙන් කටයුතු කරන්නත් ඕනේ. සමහර වෙලාවට අර මොහොතක ප්‍රමාදයක් ඇති ජීවිතයක් නැති වෙන්නේ. හින්දා අප්‍රමාදීව කටයුතු කරන්න අපි හැමදෙනෙක්ම වග බලා ගන්න ඕනේ. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතුනේ ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමන් මනෝවෛද්‍ය කුමාර නායක මහත්මයා. ඔබට පුළුවන් එතුමත් එක්ක සම්බන්ධ වෙන්න. එතුමන්ගේ දුරකථන අංක 077 831 39 91 076 76 0.5 205 මේ දුරකථන අංක දෙකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම නැවතත් මතක් කරනවා 077 83 13 991 076 76 0.5 මේ දුරකථන අංක වලින් මනෝවෛද්‍යන් කුමාර නායක මහත්මයාත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට හැකියාව තිබෙනවා. තව බොහෝ දේවල් කතා කරන්න වෙලාව තිබ්බනම් අපිට කතා කරනවා. කොහොමවත් අපි ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතු වීම පිළිබඳව අපි සූදානම් අදට වීකෙන්ඩ් සන්ෂයින් මේ විදිහට අවසන් කරන්න. යලිත් අපි ඔබ බමුණ ගැහෙන්නේ ලබන සෙනසුරාදා උදේ 6ට. එහෙමනම් අපි හින්න සුබ දවසක්.